සතියන්ත ඉරිදා දවසේ සිත්නේ තස්සපුව වැඩසටහන ආරම්භ කරන්නටයි මේ සූදානම. අදත් ඉරිදා සිත්නේ තස්සපුව වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව ඇරයුම් කළේ පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට උන්වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ඉරිදා සිත්නෙත් අසපුව වෙනුවෙන් පිළිගනු ලබනවා. අපි අද දවස තුලදී මේ ධර්මදේශනා මාලාවේ තවත් වටිනා වූ ධර්ම කොටාශයක් පිළිබඳව පසුගිය වැඩසටහන් මාලාව තුල අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කරපු ඒ ධර්ම කාරණාවල අවසාන කොටස වන විචිකිච්ඡාව පිළිබඳව සහ ඊට සමගාමී තවත් දහම් කාරණා අන්තර්ගත දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණ කුසලයේ ජීවිතයට ලැබුණු මහා වාග්යක් කොට සලකාගෙන බොහොම ගෞරවයෙන් මේ අභිධර්ම කියන උතුම් වූ ධර්ම කොටාශය තුල අපට පහදා දෙන ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්න ඔබට ආරාධනා කරනවා. පොලයක් පෑනක් එහෙම ළඟ තබා ගත්තොත් වඩාත් වැදගත් වේවි. නිසා ඒ සඳහා සූදානම් වෙන්න ඇරියුම් කරමින් පූජනීය වන්දනීය කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අට්ඨධා ලෝභ මූලානි දෝෂ මූලානි ච ද්විදා මෝහ මූලානි ච ද්වේතේ ද්වාදසා කුසලාසියුම්. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, සෑම ඉරිදා දිනකම net fm සිත්නෙත් අසපුවෙන් ගලාගෙන හැලෙන උතුම් වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයේ රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කුලියාපිටිය දීගල්ල ලිපිනෙහි පදිංචි AWAT අබේසේකර මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් අද මේ ධර්ම දේශනාව සිද්ධ කරමින් ධර්ම දානමය කුසලයේ සිදු කරගන්නට සූදානම් වන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාව අවසානයේදී නම්ගම් සිහිපත් කරමින් වැඩිදුරට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව සඳහා යොමු වෙනවා. පිටකන්දී ඔබ දන්නවා අපි මේ දිනවල සිත්නෙත් අසපුව ඉරිදා ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරගෙන එන්නේ සාමාන්‍යයෙන් අර ඉදිනදා සිද්ධ වෙන ධර්ම දේශනාවකට ටිකක් බැහැරට ගිහිල්ලා ධර්ම දේශනා මාලාවක් වශයෙන් සිද්ධ කරගෙන එන ධර්ම දේශනා කිහිපයකට. ඔබ දන්නවා අපි මේ ධර්ම දේශනා කිහිපයේදීම ශ්‍රාවකයන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ තියෙන පරමාර්ථ ධර්මයන් පිළිබඳව. පින්වත්නි, කෙනෙක්ට මේ පරමාර්ථ ධර්මයන් ඉගෙන ගද්දී යම් යම් අලසභාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම අපි විශේෂයෙන්ම මේ පිළිබඳව මේ පින්වතුන්ලට කියලා දෙන්න කල්පනා කරේ පින්වතුන්ලගේ ජීවිතයට මේ අභිධර්මයේ ඉගෙනගෙන මම හැමදේම කියන්නේ
අභිධර්මයේ ඉගෙනගෙන නිවන් යන කෙනෙක් බවට පත් වෙන්න මිසක් අභිධර්මයේ ඉගෙනගෙන විශ්‍රාම යන කෙනෙක් බවට පත් වෙන්න නෙමෙයි. නැත්තම් මේකේ පින්වත්නි කවදාවත් කියලා ඉවර කරගන්න බැරි තරම් ධර්මකාරණා මේකේ තියෙනවා. අපිටවත් එහෙම අහුවෙන්නේ නැහැ. අපිත් මේ නිර්වාණ ධාතුවට අවශ්‍ය කරන ධර්මතා ටික මොනවද? අපි ඉගෙනගත යුතු ධර්මතා මොනවද? සාමාන්‍යයෙන් ලෝකයේ ජීවත් වෙනකොට මේ පරමාර්ථ ධර්මයන්ගේ මේ ස්වභාවයන් දැන ගැනීම තුළ අපිට සිද්ධ වෙන යහපත කුමක්ද? ආදී වශයෙන් දේවල් කල්පනා කරන්න තමයි මේ පරමාර්ථ ධර්මයන්ගේ ඒ ස්වභාවයන් ඉගෙනීමට කල්පනා කළේ. දැන් ඔය පිටුතුලට තේරෙනවා අපි පහුගිය දිනවල අකුසල චෛතසික පිළිබඳව සාකච්ඡා කරගෙන ආවා. ඒ සාකච්ඡා කරගෙන එනකොට පින්වත්නි එක එක චෛතසිකයේ දැන් කුක්කුච්චය, තීනය, මිද්දය, දිට්ඨිය, ලෝභය, මානය කියන්නේ මොනවද කියන එක අපි කතා කරද්දී ඔය පින්තුලට පැහැදිලිවම දැනෙන්නේ නැති දෙයියනේ මේක කොච්චර අපේ ජීවිතේට වටිනවද කියලා. මම දැක්කා බොහෝ දෙනෙක් අපිට ආපහු ප්‍රතිපිලිතුරු බැඳලා තිබ්බා. ස්වාමීන් වහන්සේ මේ දේශනාවන් කොයිතරම් අපේ ජීවිතයට වැදගත්ද කියන එක දැන් තමයි අපිට තේරෙන්නේ කියලා පවා. ඒ කියන්නේ මම කියන්නේ මේ අභිධර්මයේ කියන කොටාසිය. නැත්තම් චෛතසික කියන්නේ නිකන් අපිට කටපාඩමින් තිබ්බ චෛතසික 52ක් තියෙනවා අය. සබ්බචිත්ත සාධාරණ 7ය, ප්‍රකීර්ණක 6ය, අකුසල 14ය, සෝබන මෙච්චරය කියලා කියනවා මිසක ඒ වාගේ ස්වභාවයන් Tamanගේ ජීවිතයට එකතු කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරලා තිබ්බේ නැහැ. අන්න ඒක කඩන්න තමයි, ඒ ස්වභාවය නැති කරන්න තමයි අපි මේ චෛතසික පිළිබඳව ඔය පිඟුතුලට බොහොම විග්‍රහයක් කරමින් එකින් එක පැතිකඩයන් පිළිබඳව කතා කළේ. ඉතින් අපිට තව එක චෛතසිකයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ තමයි විචිකිච්ඡා කියන චෛතසිකය. විචිකිච්ඡා චෛතසිකය ඉගෙන ගත්තට පස්සේ අපි අකුසල චෛතසික සියල්ල පිළිබඳව කතා කරලා ඉවරයි. 14ම පිළිබඳව කතා කරලා ඉවරයි. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා කියන මෙන්න මේ චෛතසික පිළිබඳව තමයි අපි මේ කතා කරගෙන ඉන්නේ. පිළිගන්න ඊටත් කලින් මම මේ අභිධර්මයේ අපි දැන් අද දවසේදී ලෝභ මූලික සිත් පිළිබඳව කතා කරන්න යනවා. ඒ කියන්නේ අකුසල් සිත් පිළිබඳව. ඉතින් මේවා ඉගෙන ගැනීම හරියම ප්‍රයෝජනවත්. තේරෙනවද? ඒ කියන්නේ දැන් අපේ පින්වතුන්ලා දන්නේ නැහැ කර්මයක් සකස් වෙන්නේ කොහොමද. දැන් සමහරු ඉන්නවා දැන් මේ ධර්මදේශනාවන් උනත් අපි ගත්තාම දැන් මේ පුණ්‍යානුමෝදනාවන් බොහෝ ඒවා අපි කියවනකොට අපිට දැනෙන දෙයක් තමයි දැන් තමන් කරගත්තු කුසලයේ අවිද්‍යාව මුල් කරගෙන ආයිත් සංස්කාර ගොඩකට තමයි මේ ඇදගෙන යන්නේ. තේරුණාද? ධර්ම දානමය කුසලයක්. හැබැයි ඒ කුසලය කුසල් සංස්කාරයක් බවට පත් වෙනව අවිද්‍යාව මුල් වෙලා නැවත පාරයක් භවයේ සකස් වෙන්නේ. ඔය පිටුතුලට තේරෙනවද මම මේ කියන්නේ? ඒතර ඔය පිටුතුල්ලා කුසලයක් කරගෙන අවිද්‍යාව උපනිශ්‍රේ භාවයෙන් බලවත් වෙ හේතු වෙලා ඒක කර්මයක් බවට පත් වෙලා අපෝ විපාකයක් බවට පත් වෙනවා කියලා කියන්නේ මේ කරගන්න කුසලොත් අපිට කොහෙට යනවද? භවගාමීව සංසාරික ජීවිතයට සංස්කාරයක් ලෙස එකතු වෙන ධර්මතා. දැන් ඔය අභිධර්මයේ දන්නේ නැතිකම තමයි. ඉතින් අභිධර්මයේ හරියට දැනගත්තට පස්සේ අපිට තේරෙනවා කුසල් සිතක කොහොමද මේකේ තියෙන ආදීනවය දැකලා මේකේ ආපහු සංස්කාර ගොඩ ගැනීමක් කරන්නේ නැතුව නිස්සරණීය පැත්තට මේ කුසල් හිත යොමු කරගන්න කියන එක අභිධර්මයේ ගැනීමෙන් විතරමයි පින්වත්නි දකින්න පුළුවන්කම තියෙන්නේ. උදාහරණයක් කියන්නම්කෝ. දැන් ওই පින්වතුල්ලා මෙන්න මෙහෙම කරනවා. දැන් මේ ධර්ම දේශනාවක් ඉවර කරලා දැන් මේ වගේ අරමුණු තියෙනවනේ. අරමුණු මොනවද? මේ ජීවිතේම එක්ක චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තව වෙන ප්‍රාර්ථනාවනුත් කරනවානේ. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා, සංසාරිකව සුවපත් භාවයට පත් වේවා. ඔය වගේ නොයෙකුත් ප්‍රාර්ථනාවන් තියෙනවා. දැන් ඔය ප්‍රාර්ථනාව සිද්ධ වෙන්නේ අර කුසලයේ මුල් වෙලා අවිද්‍යාව කියන එකත් හේතු වෙලා. කියන්නේ කුසලසිත මුල් කරගෙන ඒ කුසලසිත දිහා බලනවා අවිද්‍යාව මුල් කරගෙන. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔය පිංගුතුල්ලා දන්නවද? එතකොට ඇති වෙන්නේ ලෝභ මූලික සිත. ඔය කුසලයට අවිජ්ජා තණ්හා උපාදාන කියන එක හේතු වෙලා ප්‍රත්‍ය වෙලා විපාක විදියට සකස් වෙනකොට අර අනිෂ්ට විපාකී සකස් කරන්න යනවා. ඉතින් මම මෙහෙම කිව්වහම එකපාරට තේරෙන්නේ නැති වෙයි. මේක ඉගෙන ගන්නකො පින්වත්නි. ඉගෙන ගන්නකොට ඔය පින්වතුන්ලට තේරෙයි මේ අභිධර්ම ඉගෙනීමෙන් කොච්චර ලොකු වටිනාකමක් අපේ ජීවිතවලට ගන්න පුළුවන්කම තියෙනවද කියලා. හොඳයි. ඉතින් අපි අද දවසේ එහෙනම් යමු අපේ කාරණාවට විචිකිච්ඡාව ගැනයි කතා කරන්න තියෙන්නේ. අපි දන්නවා ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් අපි සාකච්ඡා කරගෙන එන්නේ. මේ විචිකිච්ඡාව කියලා කියන්නේ විචිකිච්ඡාව මේ අටුවාවල විශේෂයෙන්ම හඳුන්වලා තියෙන්නේ විගතා චිකිච්ඡාති විචිකිච්ඡා කියලා. විගතා චිකිච්ඡා. චිකිච්ඡා කියන්නේ පිටින් නුවණට. මොකද්ද? නුවණ කියන පිළියමට. විගතා කියන්නේ පහ වුණා කියන එකට. නුවණ කියන පිළියමින් පහ වුණා. අන්න විගතා චිකිච්ඡා. නුවණ කියන පිළියමින් පහ වුණා කියන එක තමයි විගතා චිකිච්ඡාති විචිකිච්ඡා කියලා සිහිපත් කරලා තියෙන්නේ.
තේරෙනවද? ඉතින් මේ විචිකිච්ඡාව කියන්නේ දැන් අපේ පිංගුතුල්ලා දන්නවනේ සැකය කියලා තමයි මේ විචිකිච්ඡාව අපි හඳුන්වන්නේ. ඒකට පිංගුනි මේ සැකය උපදින්නේ දැන් සිහිපත් කරනවා මේ සැකයේ තියෙනවා ඒකාන්ත විචිකිච්ඡා, පටිරූපක විචිකිච්ඡා කියලා දෙකක්. ඒකාන්ත විචිකිච්ඡාව කියලා කියන්නේ ওই බුද්ධ ආදී අටතැන්හි සැක කිරීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි, දානීය කෙරෙහි ආදී ශික්ෂාව කෙරෙහි තැන්වල සැක උපදවීමට කියනවා ඒකාන්ත විචිකිච්ඡාය කියලා. පටිරූපක විචිකිච්ඡාව කියන එක පින්වත්නි සිහිපත් කරන්නේ විශේෂයෙන්ම සබ්බාසව සූත්‍රයේදී 16 ආකාරයකින් සිහිපත් කරනවා. අතීත සංකා පහකුයි, අනාගත සැක පහකුයි, ප්‍රත්‍යুৎপন্ন වශයෙන් එන සැක සහිත ස්ථාන 6කුයි පිළිබඳව. එතකොට ඔක්කොම 5යි 5යි 6යි 16ක් බවට පත් වෙනවා. මම මේ ඔක්කොම කියලා දෙන්නම්. අපි බලමු මේ විචිකිච්ඡාවේ ලක්ෂණ, රස, පච්චපට්ඨාන, පදට්ඨාන මොනවද කියලා. විචිකිච්ඡාවේ ලක්ෂණය තමයි සංශය ලක්ෂණ. මොකද්ද? සංශය ලක්ෂණ. සංශය කියලා කියන්නේ පින්වත්නි සැකය. විචිකිච්ඡාව කියන එකේ ලක්ෂණය තමයි සැකය තමයි මේකේ ලක්ෂණය කොටගෙන පවතින්නේ. සැක කිරීම. ඕනම කාරණාවක් පිළිබඳව සැක කරනවා. කෘත්‍ය තමයි කම්පන රස. මොකද කියන්නේ? ඒ ගන්න නොයෙකුත් අරමුණු වල සිතෙහි සැලීම කම්පණයට පත් කරනවා. ඒ කියන්නේ පිටින් අරමුණ හරියට ගන්නෙ නෑ. ඒකයි. අරමුණ නිවැරදිව ගන්නෙ නැතිකොට දැන් බණක් කියනවා කියලා හිතන්නකෝ. බණක් කියනකොට කියන ධර්ම කාරණාව ඔස්සේ සැක උපදවන්න ගන්නවා. සැක උපදවනකොට මොකද වෙන්නේ? ඒ කියන දේශනාව ඔළුවට යනවද නැත්නම් තර්ක කරනවද? අන්න සිත කම්පණයට පත් වෙනවා. අරමුණේ කම්පණයට පත් වීමට කියනවා කම්පන රසා කියලා. සිතෙහි සැලීම් බව තමයි මේක කෘත්‍ය. ලක්ෂණය තමයි සැකය, කෘත්‍ය තමයි සැලීම් බව, කම්පණයට පත්වීම කියන එක තමයි සිහිපත් කරලා තියෙන්නේ. අනිච්චය පච්චපට්ඨාන. පච්චපට්ඨානය කියන්නේ නැත්නම් වැටහෙන කාරණාව මොකද්ද? වැටහෙන කාරණාව තමයි නිශ්චය නැති ස්වභාවය. අනිච්චය කියලා කියන්නේ නිශ්චය නැහැ කියලා. තේරුණා නේද? දැන් මේ මෙන්න මෙතනදී අනිච්ච කියලා අර ඔය වාදයට තුඩු දෙන ඡයන්න තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතනදී අනිච්ච කියලා කියන්නේ මේ මතක තියාගන්න ඕනේ නිශ්චය නැති ස්වභාවය කියලා. ඒක තමයි එහෙම තමයි පින්ගන්නේ සැකේ කියන කාම වැටෙන්නේ. හැබැයි මේ තව එකක් කියන්නම් අර අනිච්ච කියන එකේ ඡයන්න වාදයට තුඩු දෙන්නෙත් නෑ. මේ යම් නුවණ නැති පිරිසක් විසින් අනිච්ච කියන බොහොම සංස්කාර පිළිබඳව කියපු පදයක් විකෘති කරගෙන යන එකක් විතරයි තියෙන්නේ. ඒක වාදයට තුඩු දීමක් කිසිසේත්ම කොතනවත් නැහැ. තේරුණානි? හරි. ඉතින් බලන්න අනිච්චේ පච්චපට්ඨාන. වැටහෙන කාරණාව මොකද්ද? නිශ්චය නැති ස්වභාවය තමයි වැටහෙන්නේ. ඒක තමයි වැටහෙන කාරණා බවට පත් වෙලා තියෙන්නේ. අයෝනිසෝ මනසිකාර පදට්ඨාන. ආසන්න කාරණා මොකද්ද? නුනුවණින් මනසිකාර්යය කිරීමයි. අන්න බලන්න. යම් කිසි කාරණාවක් පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් නැත්නම් නුනුවණින් කල්පනා කරනකොට ඒ පිළිබඳව ඒක ආසන්න කාරණාව බවට පත් වෙලා මොකද වෙන්නේ? අරමුණෙහි සිත සැලෙනවා. වැටෙන්නේ නිශ්චිත නැති බවයි. ලක්ෂණය තමයි සැකය කියන එක. මේ තමයි විචිකිච්ඡාවේ ලක්ෂණ, රස, පච්චපට්ඨාන, පදට්ඨාන කියන හතර. පිටින් මේ විචිකිච්ඡාව කියන එක ආවහම, මේ චෛතසිකය ආවහම ප්‍රඥාවට එන්න තැනක් නෑ. තේරුණා නේද? ප්‍රඥාව කියන්නේ අපි හිතමුකෝ වෛද්‍යවරයෙක් කියලා. ඒ වෛද්‍යවරයාට මේ සිතට ප්‍රතිකාර කරන්න බෑ. මොකක් නිසාද? විචිකිච්ඡාව කියන පිළිකාව. අපි එමෙ ගමුකෝ. විචිකිච්ඡාව කියන ස්වභාවය නිසා ප්‍රඥාවේ උපකාරය මෙන්න මේ ධර්මතාවයන් වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ චෛතසිකයට ඇතුළත් වෙලා සිටින පුද්ගලයාට එයාට නුවණ පිහිටන්නේ නැති නිසා තමයි විගතා චිකිච්ඡා කියලා නුවණින් පිළියමින් පහ වුණා කියන එක නේ. නුවණින් පහ වුණත් නෙමෙයි. නුවණ කියන පිළියමට යෙදෙන්න බෑ. ප්‍රඥාව කියන වෛද්‍යවරයාට යෙදිලා උදව් කරන්න බෑ. ඇයි? එයාගේ තියෙන සැකසහිත ස්වභාවය නිසා. අන්න ඒකයි විගතා චිකිච්ඡාති විචිකිච්ඡා නැත්නම් නුවණ නැමැති පිළියමින් පහ වූයේ විචිකිච්ඡාව කියන එක හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් කලින් කිව්වා වගේම මේක ඒකාන්ත විචිකිච්ඡා, පටිරූපක විචිකිච්ඡා කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒකාන්ත විචිකිච්ඡාව කියලා කියන්නේ පින්වත්නි ඔය පින්වත්තුලා දන්න විදිහට බුද්ධ ආදී අටතැන්හි සැක කිරීම. මොනවද මේ අටතැන්හි සැකය කියලා කිව්ව ඔය පින්වත්තුලා දන්නෝනේ සත්තරි කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සික්ඛාය කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති ආදී වශයෙන් තියෙන දැන් බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. කොහොමද ශාස්ත්‍රුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වෙලාම හිටියද? මේ බලන්නකෝ දැන් ඔහොම තියෙනවනේ අපේ අයට සැකයක්. අන්න ඒකට කියන්නේ මේ බුද්ධ ආදී අටතැන්හි සැක කිරීම කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේට කාලත්‍රයට අයිති සියලු දේවල් දැනගන්න පුළුවන්ද? සර්වඥමද? බුද්ධ ඥානීය පිළිබඳව සැකයක් ඇති වෙනවා. මේකට කියනවා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැක කිරීම කියන පළවෙනි සැකය. ඊළඟට ධර්මයේ ගැන සැකයි පින්වත්නි. ඒ කියන්නේ දැන් සතර මඟ සතර ඵල කියලා එකක් තියෙනවද? නිර්වාණය කියලා එකක් තියෙනවද? මේ ධර්මය නෛර්යානික නැද්ද? මේ ධර්මයේ කියලා නිවන් දකින්න පුළුවන් වෙයිද? මෙන්න මේ වගේ සැක ඇතිවීමට කියනවා ධර්මයේ පිළිබඳව සැක උපදවීම කියලා. සංඝයා කෙරෙහි සැකය කියලා කියන්නේ පින්වත්නි
මාර්ගස්ථ ආදී උතුමන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවද? පලස්ථ ආදී උතුමන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවද? මේ කියන අෂ්ටාරි පුද්ගල සංඝරත්නයක් ඉන්නවද නැද්ද? ආදී වශයෙන් එනවා සැකයක්. උන්වහන්සේලා සුප්‍රතිපන්නද, උජුපටිපන්නද, ඥායපටිපන්නද, සාමීචිපටිපන්නද ආදී වශයෙන් සංඝ ගුණ පිළිබඳ වෙන සැකයට කියනවා සංඝයා කෙරෙහි සැකය උපදිනවා කියලා. ඊළඟට සික්කාය කංකති. ශික්ෂාව පිළිබඳව කියන්නේ මේ ත්‍රිශික්ෂාව කියලා එකක් තියෙනවා. මේකෙන් පළක් තියෙනවද? මේකෙන් පළක් නැද්ද? ත්‍රිශික්ෂාවක් තියෙනවද? ඒක නැද්ද? ආදී වශයෙන් ත්‍රිශික්ෂාව පිළිබඳ වෙන සැකයට කියනවා සික්කාය කංකති කියලා. ඊළඟට పూర్වන්තය ගැන සැකයක් එන්න පුළුවන් කෙනෙක්ට මම අතීතේ හිටියද? හිටියේ නැද්ද? මේ සත්වය අතීතේ හිටියද? හිටියේ නැද්ද? ආදී වශයෙන් ඔය අතීත භවයන්ට ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව සැක කරන අය ඉන්නේ. අගේ ආත්මයක් තියෙනක තිබ්බද කියලා කවුද දන්නේ? අන්න ඒගොල්ලන්ට කියනවා මේ අතීතය පිළිබඳව සැක තියෙන අය කියලා. පරාන්තය කියලා කියන්නේ අනාගතය පිළිබඳව. මම අනාගතේ උපදීද? මම අනාගතේ ඉපදින් නැති වෙයිද? මේ සත්වය අනාගතේ උපදීද කියලා අනාගත ස්කන්ධ ධාතු ආයතන ගැන ඇති වෙන සැක කිරීමට කියනවා අපරාන්ත සැකය කියලා. పూర్ව අපරාන්ත සැකය කියලා කියන්නේ අතීත අනාගත දෙපක්ෂයටමයත් ස්කන්ධ ධාතු ආදී ගැන සැක කිරීමට පිළිබඳව කියන කාරණාව. ඊළඟට ඉදප්පච්චේත පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳව සැක කරනවා. අන්න ඒකට කියනවා කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයන්ගෙන් හටගෙන තියෙන වර්තමානීය පිළිබඳව සැක කරන කෙනෙක්ට කියනවා මෙන්න මේ පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු කංකති කියලා. ඉතින් ඔන්න ඕක තමයි පින්වත්නි මේ සාමාන්‍යයෙන් අටතැන් වෙන ඇති වෙන අපි නැත්නම් ඒකාන්ත විචිකිච්ඡාව කියලා කියපු එක විචිකිච්ඡා જાතියක්. තව විචිකිච්ඡා જાතියක් තියෙනවා. ඒකට කියන්නේ පටිරූපක විචිකිච්ඡාව කියලා. මේ පිළිබඳව සඳහන් වෙන්නේ මගේ පින්වත්නි සබ්බාසව සූත්‍රයේදී. සබ්බාසව සූත්‍රයේ බලන්න සබ්බාසව සූත්‍රයේදී පැහැදිලිවම භාගතුන් වහන්සේ සිහිපත් කරලා තියෙනවා නුනුවණින් මනසිකාරය කරන අන්ධබාල පෘථග්ජනියෙක් ගැන. අතීත කාලේ හිටියද හිටියේ නැද්ද? මම ක්ෂත්‍රීය කෙනෙක් වෙලා හිටියද බ්‍රාහ්මණෙක් වෙලා හිටියද? අනාගතයේ කොයි වගේ වෙයිද? ආදී වශයෙන් 16 ආකාරයක සැකයක් උපදවනවා. මම කියලා කෙනෙක් දැන් ඉන්නවද? මම කියලා කෙනෙක් නැද්ද? මම කොයි පැත්තේ බ්‍රාහ්මණයෙක්ද ක්ෂත්‍රීය කෙනෙක්ද? එනේ සමහරව අහන්නේ මම කවුද? ඔයා කවුද කියලා අන්නේ වගේ තමයි. ඒවට පින්වත්නි අපිට තේරෙන්නේ නැති වුණාට අපිට හිතෙනවා හරි නුවණයි මේ තර්ක කරනවා වාද කරනවා කියලා. නුවණින් මනසිකාර්ය කිරීමක් නෙමෙයි. ඒවට භාග්‍යතුන් වහන්සේ කියන්නේ අනුවණින් නුවණින් මනසිකාර්ය කිරීමක් කියලා. ඇයි? ඒවා පින්වත්නි ධර්මාබෝධියට සිද්ධ වෙන බාධා නිසා. ඔය තමයි විචිකිච්ඡා කියන චෛතසිකයේ ස්වභාවය. දැන් පින්වත්නි ඔය පින්වතුල්ලා අකුසල චෛතසික 14 පිළිබඳවම ඉගෙනගෙන ඉවරයි. තේරුණාද? ආයිත් සැරයක් මේකේ තව ඉතින් අපිට කතා කරනවා නම් ටිකක් ගැඹුරු විග්‍රහයකටයි යන්න වෙන්නේ. නමුත් දැන් මේ චෛතසිකයන්ගේ ඔබ දැනගත යුතු සියලු කාරණා පිළිබඳව ඔබ දැනගෙන ඉවරයි. ඒ නිසා විචිකිච්ඡාවත් උන්න අද ඉගෙන ගත්තා. මේ ධර්මදේශනා ටික ආයිත් සැරයක් දැන් මේ කොරෝනාත් එක්ක පුංචි විවේකයකුත් තියෙනවා නම් මම හිතන්නේ දැන් නම් මේ විවේකී අඩුවේ ක්‍රමානුකූලව ආපහු සැරයක් මේව හොයලා බලලා පුළුවන් නම් මේව කටපාඩම් කරගන්න. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන්නේ මොනවද කියලා. එහෙම පාඩම් කරගත්තාම හරි පිංගුතුනි ඕවා මතක හිටින ඔය පිංගුතුල්ලට. මෙන්න මේ අකුසල චෛතසික ගැන ඉගැන්නුවේ පිංගුතුනි අපි මෙන්න මේ අකුසල චෛතසික යෙදিলা අපිට වෙන හානිය මොකක්ද කියන එක ගැන ඉගෙන ගන්නයි. දැන් පිංගුතුනි ලෝකයේ සිත කියලා එකක් තියෙනවා. හරිද? දැන් මේ කතාව හොඳට අහගන්න. සිත කියලා එකක් තියෙනවා. ඒ සිතින් තමයි අරමුණු දැන ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සිත කියලා පින්වත්නි මැෂින් එකක් නෙමෙයි. තේරුණාද? ඔය පින්වතුන්ලා හිතන්න එපා. ඔය පින්වතුන්ලාගේ හදවතේ මැෂින් එකක් තියෙනවා. ඒක තමයි හිත කියලා කියන්නේ. අරමුණක් ආවම මේ මැෂින් එක ඔටෝ ස්ටාර්ට් වෙලා මෙහෙම මේ අරමුණ අරගෙන ආයි ඔෆ් වෙනවා. එහෙම එකක් නෙමෙයි. ඔබ යම් අරමුණක් දැනගන්නවද ඒ දැනීම් ස්වභාවයටමයි. මොකද හිතේ ලක්ෂණය විජානන ලක්ෂණ. මතකද? චිත්තං කියන්නේ මොකද? මම ওই පිංගුතුලට මේක කලින් කියලා දුන්නා. විජානන ලක්ෂණ. විජානන ලක්ෂණ කියලා කියන්නේ අරමුණු දැන ගැනීම. මොකද්ද ලක්ෂණය? දැන ගැනීමටම කියන නම තමයි සිත කියලා කියන්නේ. කියන්නේ සිත විසින් දැනගන්නවා කියන තැනකට එන්න එපා. අරමුණ දැනගන්න ස්වභාවයටම කියන අරමුණේ දැන ගැනීමටම කියන නමක් තමයි සිත කියලා කියන්නේ. තේරුණාද මම මේ කියන එක? දැන් අපේ පිංගුතුල හිතන් ඉන්නේ සිතින් දැනගන්නවා කියලා. නෑ. අරමුණු දැනගන්න ස්වභාවයටම කියන්නේ පිංගුතුනි සිතක් ඉපදුනාය. දැන් දැක්කා කියලා කියන්නේ සිතින් දැක්ක නෙමෙයි. දැක්කා කියලා කියන්නෙම පිංගුතුනි චක්කු විඥාණයට කියන තවත් තමයි. තේරුණාද මම මේ කියන එක? ඇහුවා කියලා කියනකොට හිතින් අපි ඇහුවා නෙමෙයි. ඇහුවා කියන තැන තියෙන්නෙම සෝත විඥානීය කියන ස්වභාවය. තේරුණා නේද පිංගුතුලට මම මේ කියන එක? අපි හිතින් අහනවා හිතින් බලනවා නෙමෙයි. බලන ස්වභාවයටම තමයි කියන්නේ. එතන තමයි විඥානං. විඥානන ස්වභාවයටම තමයි සිත කියලා කියන්නේ. මෙන්න මේ හිතේ වේගය කොච්චරද කියනවනම් අපිට ඒක හිතා ගන්න බෑ. ඒක හිතින් කරපු එකක් කියලා. කියන්නේ
සිතේ ස්වභාවයක් කියලා හිතාගන්න බැරි කමටම අපි හිතනවා නිකන් එක අපි කරා වගේ සංඥාවක් තමයි අපිට එන්නේ. සිතේ ස්වභාවය තමයි මේක. එතකොට සිත් කීයක් තියෙනවද? දැන් ওই පිංගුතුලේ මං ඇහුවොත් ওই පිංගුතුලට සිත් කීයක් තියෙනවද? ඇත්තටම පිංගුතුනි ওই පිංගුතුලට තියෙන්නේ එක හිතයි. මතක තියාගන්න. මොකද්ද? එක හිතයි තියෙන්නේ. වෙනස තමයි ඒ හිත එක ආකාරයට යෙදිලා ක්‍රම කීපයකට මේ හිත පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් එකම තේකොළ ಜಾතිය නැතුව වෙන වෙන තේකොළ ಜಾතිය හැදලා තේකක් හැදුවාම අපි කියන්නේ මේ තේකොළ වලින් හදපු තේක. අර තේකොළ වලින් හදපු තේක. එකම තේකොළ කියන්නේ එකම ස්වභාවයක්. එකම තේකට වැටිලා තියෙන්නේ. හැබැයි දාපු තේකොළ ಜಾතිය වෙනස් වගේ යම් යම් චෛතසික ධර්මයන්ගේ එකතුවෙන් හැඩ රූප ගැන්වෙන සිතට කියනවා ඒ නම්. දැන් කියන්නේ ලෝභය අධිකව යෙදෙන චෛතසිකයක් යෙදෙන සිතක් තිබ්බොත් ලෝභ මූලික සිතක්. ද්වේෂය අධික ලෙස යෙදෙන සිතක් තිබ්බොත් අපි කියනවා ඒකට ද්වේෂ මූලික සිතක් කියලා. දැන් ওই පිංගුතුලට මේ සිත ගැන කියලා දෙද්දී ওই පිංගුතුලට තේරෙයි මේ හිතේ හරි ලස්සන සංසිද්ධියක් තියෙනවා. මේ චෛතසිකත් එක්ක යෙදීමෙන් හිත කොහොමද මේ වගේ විවිධ රූප අපිට පෙන්වලා දීලා තියෙන්නේ කියලා. හොඳයි. මේ බලන්න අපි එහෙනම් සාමාන්‍යයෙන් ටිකක් සාම්ප්‍රදායිකව කරන ඉගැන්වීමෙන් මෙහාට ඇවිල්ලා අපි මේ සිත පිළිබඳව ඉගෙන ගන්න යමු. පිටත්දී මම කිව්වට සිත එකක් කියලා අභිධර්ම ඉගෙන ගැනීමේ පහසුවට අපි මේ සිත කොටස් 89කට ඉගෙන ගන්නවා. කෙටි ක්‍රමයෙන් කොටස් 89යි. දීර්ඝ ක්‍රමයෙන් සිත 121ක් බවට පත් වෙනවා. එතකොට අපිට ඉගෙන ගන්න තියෙනවා සිත 89ක් පිළිබඳව. වරහන් ඇතුලේ මතක තියාගන්න 121ක් කියලා විස්තර ක්‍රමයෙන්ුත් පෙන්වන්න පුළුවන්කම තියෙන බව. ඉතින් අපි 89ක් කියලා අද ඉඳන් කතා කරලා 89 පිළිබඳව තමයි මේ ඉගෙන ගන්න යන්නේ. ඒ 89 යම් කෙනෙක් හරියට ඉගෙන ගත්තොත් එයාට මේ ජීවිතේ වෙන සියලු සංසිද්ධි මොනවද කියලා ධානලාභී වෙනකොට, අරූපාවචර ධානලාභී වෙනකොට, ලෝකෝත්තර භාවයට යනකොට, මාර්ගයට යනකොට මොකක්ද මේ මා තුළ සිද්ධ වෙන සිදුවීම මොකක්ද කියන එක මේ සිතේ ක්‍රියාකාරීත්වයත් එක්ක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. පිටති මේ සිත ප්‍රධාන වශයෙන් කොටස් 3කට පෙන්වන්න පුළුවන්. මොනවද? කර්ම, විපාක, ක්‍රියා කියලා. කර්ම, විපාක, ක්‍රියා. කර්ම විඥාන කියලා කොටාසයකුත් තියෙනවා. විපාක විඥාන කියලා කොටාසයකුත් තියෙනවා. ක්‍රියා විඥාන කියලා කොටාසයකුත් තියෙනවා. කර්ම කියන එක ගත්තාම කර්ම වල අපි දන්නවනේ කුසල් කර්ම කියලා එකකුත් තියෙනවා, අකුසල් කර්ම කියලා එකකුත් තියෙනවා. එතකොට කුසල් කර්ම, අකුසල් කර්ම, විපාක විඥාන, ක්‍රියා විඥාන කියලා ඔන්න අපිට කොටස් 4ක් මේකේ හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද මම මේ කියන එක? සිත කර්ම, විපාක, ක්‍රියා කියලා කොටස් 3යි. ඒකෙත් කර්ම කියන එක කුසල් අකුසල් කියලා කොටස් 2කට බෙදා ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් පින්වත්නි මෙන්න මෙහෙම අපි මේ සිත ගැන ඉගෙන ගන්න යනකොට මේ සිත පළවෙනියටම පින්වත්නි අපිට බෙදා ගන්න පුළුවන් භූමිය වශයෙන්. මම ওই පින්තුලට කලින් ධර්ම දේශනාවකදී සිහිපත් කළා කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, ලෝකෝත්තර භූමිය කියලා. කාමාවචර භූමිය කියලා කියන්නේ පින්වත්නි යම් කිසි සිත් කොටාසයක් මේ කාමාවචර ලෝක තුල වැඩි වැඩියෙන් පහළ වෙනවනම් මොනවද කාමාවචර? සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත්, චාතුම් මහරජකේ ඉඳන් පරිනිම්මිත වසවර්තිය දක්වාම තියෙන දිව්‍ය ලෝක 6ත්, සතර අපායත්, මනුෂ්‍ය ලෝකයත්, දිව්‍ය ලෝක 6ටත් කියනවා කාමාවචර භූමිය කියලා. මෙන්න මේ කාමාවචර භූමිය වල යම් සිත් කොටාසයක් වැඩිපුර හට ගන්නවා නම් අන්න ඒ සිත් කොටාසයට කියනවා කාමාවචර සිත්ය කියලා. ඒකෙන් කියන්නේ නෑ කාමාවචර සිත් රූපාවචර භූමිය හටගන්නේ නෑ කියලා. තේරුණාද මම මේ කියන එක? කාමාවචර සිත් අරූපාවචර භූමිය හටගන්නේ නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. කාමාවචර සිත් ලෝකෝත්තර භාවයට පත්වෙච්ච ආර්යතුමෙක් ගාව හටගන්නේ නෑ කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක වෙනම කතාවක්, මම ඒක කියලා දෙන්නම්. කාමාවචර භූමිය ඇති වෙන සිත් මොනවද? රූපාවචර භූමිය ඇති වෙන සිත් මොනවද? අරූපාවචර භූමිය ඇති වෙන සිත් මොනවද? ලෝකෝත්තර භූමියේදී ඇති වෙන සිත් මොනවද කියන එක අපි වෙන වෙනම ඉගෙන ගමු. තේරුණාද මම මේ කියන එක? ඒ කියන්නේ පිටින් දැන් අපි හිතුවාම කාමාවචර භූමිය වල කාමාවචර සිත් විතරක් නෙමෙයි පහළ වෙන්නේ. යම් කෙනෙක් කාමාවචර භූමියක ඉඳලා රූපාවචර ධානයක් වැඩුවොත් එයා කාමාවචර භූමියේ හිටියට එයා වඩන්නේ මොන සිත්ද? එයා රූපාවචර සිත් වඩන කෙනෙක් බවට පත් වෙනවා. තේරුණා නේද? ඒ නිසා මතක තියාගන්න කාමාවචර කියලා කියන්නේ වැඩි වශයෙන් සැරිසරන හිත් වලට. අනිත් සිත් යෙදෙන්නේ නැහැ කියලා එහෙම කිව්ව නෙමෙයි. රූපාවචර භූමි 16ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා රූපාවචර. ඒ රූපාවචර භූමියේ වැඩිමනක් වශයෙන් පහළ වෙන සිත් වලට කියනවා රූපාවචර සිත් කියලා. අරූපාවචර භූමියේ වැඩිමනක් පහළ වෙන අරූපාවචර භූමි 4යි ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ. කියන මේ භූමි 4 වැඩිපුර පහළ වෙන සිත් වලට කියනවා, වැඩිපුර හැසිරෙන සිත් වලට කියනවා අරූපාවචර සිත් කියලා. ලෝකෝත්තර භූමිය කියලා පින්වත්නි 아무තු භූමියක් නැහැ.
කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන භූමිය කියන්නේ සත්වයා වාසය කරන තැන්නේ. ලෝකෝත්තර භූමිය කියන්නේ සත්වයා වාසය කරන තැනක් නෙමෙයි. සත්වයාව නිර්වාණ ධාතුවට පැමිණි වුණා කියන එක අර්ථ ගන්නවන්න තමයි මේ ලෝකෝත්තර භූමිය කියන එක පෙන්වලා තියෙන්නේ. ඇත්තටම ලෝකෝත්තර භූමිය කියලා එකක් නෑ. හැබැයි ලෝකෝත්තර භාවයට පත්වීම තුළ පහළ වෙන සිත් හඳුන්වන්න තමයි මේ ලෝකෝත්තර භූමිය කියන එක පෙන්වලා දීලා තියෙන්නේ. හොඳයි. දැන් මං හිතන්නේ ඔය පින්තුලට තේරෙනවා ඇති කාමාවචර සිත් කියන්නේ මොනවද? රූපාවචර සිත් කියන්නේ මොනවද? අරූපාවචර සිත් කියන්නේ මොනවද? ලෝකෝත්තර සිත් කියන්නේ මොනවද කියන එක සම්බන්ධව තේරෙනවනේ. හොඳයි. කාමාවචර සිත් පින්වත්නි 54ක් තියෙනවා. අහගන්න මේවා. කාමාවචර සිත් 54යි. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. ගණන් හදලා බලන්න. කාමාවචර සිත් 54යි. කාමාවචර සිත් 54ට රූපාවචර 15 එකතු වුණාට පස්සේ 69යි. අරූපාවචර 12 එකතු වුණාට පස්සේ 81යි. තේරුණා නේද? ලෝකෝත්තරට එකතු වුණාට පස්සේ කීයක් වෙනවද? 89ක් බවට පත් වෙනවා. 54යි 15යි 12යි 8යි. කාමාවචර භූමියේ පහළ වෙන සිත් 54යි. රූපාවචර භූමියේ පහළ වෙන සිත් 15යි. අරූපාවචර භූමියේ පහළ වෙන සිත් 12යි. ලෝකෝත්තර භූමියට අයිති සිත් 8ක් බවට පින්වත්නි මේ අභිධර්මයේදී ඉගැන්වීමේ පහසුව පිණිස බෙදලා දක්වලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපි පින්වත්නි මේ භූමි හතරෙම සිත් පිළිබඳව කතා කරනවා. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය සහ ලෝකෝත්තර භූමිය ගැන. අද අපි කතා කරන්න යන්නේ කාමාවචර භූමිය පිළිබඳවයි. කාමාවචර භූමියේ සිත් පිළිබඳව සාකච්ඡා කරන්න ආරම්භ කරන මේ ධර්ම දේශනාවෙන් මත්තට සියලුම භූමිය වල පහළ වෙන සියලුම සිත් පිළිබඳව එකින් එක විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් මේ කාමාවචර භූමියේ සිත් 54 විශේෂයෙන්ම තවත් කොටස් තුනකට බෙදෙනවා. අකුසල් සිත්, අහේතුක සිත් සහ කාමශෝභන සිත් කියලා. තේරෙනවද පින්වත්නි? කාමාවචර සිත් 54 ආයත් කොටස් තුනකට බෙදෙනවා. අකුසල් සිත් 12ක් තියෙනවා. අහේතුක සිත් 18ක් තියෙනවා. එතකොට 12යි 18යි 30යි කාමශෝභන සිත් 24ක් බවට පත් වෙනවා. හරිද පින්වත්නි? දැන් ওই පින්තුල මේක පුංචි පිරමීඩ් එකක් වගේ chart එකක් ගහගන්න. ඔන්න උඩින්ම ලිව්වා සිත කියලා. මැදට වෙන්නේ සිත කියලා ලියාගන්න. වරහන් ඇතුලේ සිත් කීයක් තියෙනවද? 89යි. ඊට ඉස්සරහින් ආයිත් ඉරක් ගහලා ලියාගන්න විස්තර වශයෙන් 121යි. එතකොට දැන් අපි 89 තමයි ඉගෙන ගන්න යන්නේ. මේ 89 ආයි කොටස් හතරකට බෙදෙනවා. මොනවද? කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා. කාමාවචර සිත් 54යි. වරහන් ඇතුලේ අංකය දාගන්න. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8යි. හරි? දැන් ඔන්න කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා ඔන්න දැන් අපි කොටස් හතරකට බෙදාගන්න. ආයිත් අපි මේක තවත් විග්‍රහ කරගන්න. කාමාවචර කියන සිත් කොටාසය තවත් කොටස් තුනකට බෙදාගන්න. මොනවද? අකුසල් සිත්, අහේතුක සිත් සහ කාමශෝභන සිත්. තේරුණාද මේ කියන එක? අකුසල් සිත්, අහේතුක සිත් සහ කාමශෝභන සිත්. අකුසල් සිත් 12යි. අහේතුක සිත් 18යි. කාමශෝභන සිත් 24යි. දැන් අපි ආයිත් මේකේ පින්ගති දැන් මේ එකින් එක දිග අරගන්නයි යන්නේ. දැන් ඔන්න අපිට තියෙනවා අකුසල් සිත් ඉගෙන ගන්න. ඊළඟට අහේතුක සිත්, ඊළඟට කාමශෝභන සිත්, ඊළඟටයි අපි රූපාවචර කියන එකට යන්නේ. ඒක ඉගෙනගෙන ඊළඟට අරූපාවචර, ඒක ඉගෙනගෙන ඊළඟට ලෝකෝත්තර. තේරුණා නේද? මේක හරිය පින්ගති පිළිවෙලයි. හොඳට අහන්නකො. හොඳට අහනකොට මේකේ ඔබට ලොකු පිළිවෙලක් දැනෙනවා. ඔන්න දැන් අපි එනවා කාමාවචර සිත් යටතේ තියෙන අකුසල් සිත් පිළිබඳව ඉගෙන ගන්න. පින්වත්නි මෙන්න මේ අකුසල් සිත් 12ක් කිව්වනේ. මේ අකුසල් සිත් 12න් පින්වත්නි 8ක් ලෝභ මූලිකයි. කියන්නේ අකුසල් සිත් 12න් ලෝභ මූලික සිත් 8ක් තියෙනවා. ද්වේෂ මූලික සිත් 2යි 10යි. මෝහ මූලික සිත් 2යි. ඔන්න 12 හැදෙන විදිය. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මූල තුනෙන් තමයි මේ අකුසල් සිත් හැදෙන්නේ. ඇති වෙන්නේ කොහොමද? ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. පින්වත්නි අපි ඔක්කොටම කලින් මෙන්න මේ සිත් මොනවද කියන එක පිළිබඳව ලියා ගැනීමක් කරමු. පින්වතුල මොකක් හරි කොලයක් පෑනක් අරගෙන පොතක් අරගෙන මේවා ලියා ගන්න. ලෝභ මූලික සිත් 8. දැන් ඇත්තටම ওই පින්වතුලට පුළුවන් නම් ওই අභිධර්ම මාර්ගයේ වගේ අපේ රේරුකාණී නායක ස්වාමීන් වහන්සේ ලියපු පොත්වල මේ සිත් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හරියට අකුරු බලාගෙන ලියා ගන්න. ලෝභ මූලික සිත් 8 තමයි සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංකාරික හිත. පළවෙනි සිත. දෙවෙනි එක සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, සසංකාරික හිත. වෙනස් වුණේ මොකද්ද? අසංකාරික සහ සසංකාරික කියන එක විතරයි. ඊළඟට එනවා සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික හිත. සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික හිත. දෙවෙනි දෙකේදී වෙනස් වුණේ මොකද්ද? පළවෙනි එකේ දිට්ඨිගත සම්පයුත්ත උනා.
දෙවෙනි දෙකේ දිට්ඨිගත විප්පයුත්ත වුණා. දැන් කීයක් ලියලාද අපි? 4ක් ලියලා. මොනවද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික එකයි. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික එකයි. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික එකයි. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික එකයි. 4යි. 8ක් තියෙනවා කිව්වනේ. මොකද්ද ඉතුරු 4? ඉතුරු 4 තමයි ඔය සිත් 4 ඔහොමම ලියා ගන්න. සෝමනස්ස කියන එක වචනේ වෙනුවට උපේක්ඛා සහගත කියලා දාලා. උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික හිත, දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික හිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික හිත, උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික හිත. එතකොට ප්‍රධාන වශයෙන් මේ සිත් පින්වත්නි 8 සෝමනස්ස සහ උපේක්ඛා කියලා කොටස් දෙකක් තියෙනවා. දිට්ඨිගත සම්පයුත්ත සහ විප්පයුත්ත කියලා ભેදයක් තියෙනවා. පළවෙනි දෙකම සම්පයුත්තයි, 3යි 4යි විප්පයුත්තයි. 5යි 6යි ආයි සම්පයුත්තයි, 7යි 8යි විප්පයුත්තයි. ඊළඟට පිළිවෙලින් අසංකාරික සසංකාරික අසංකාරික සසංකාරික අසංකාරික සසංකාරික කියලා මේ සිත් 8ම වෙන වෙනම අසංකාරික සසංකාරික ભેදේනුත් බෙදෙනවා. ඔය තමයි පින්වත්නි ලෝභ මූලික සිත් 8. පින්වත්නි ඔය පින්වතුන්ලා දන්නවද මේ අභිධර්මයේ උගන්වද්දී ඇයි මේ ලෝභ මූලික සිතක් මුලින්ම කියලා දෙන්නේ කියලා? ඒ මොකද දැන් මේ ලෝභ මූලික සිත තියෙනවනේ. මේ ලෝභ මූලික සිත කියන එක පින්වත්නි සෑම සත්වයකගේම ප්‍රතිසන්දි සිතත් එක්කම. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ප්‍රතිසන්දිය පහළ වුණා කියලා. ප්‍රතිසන්දිය පහළ වෙලා පළවෙනි චිත්ත වීතියේදීම ඇති වෙන ධර්මතාවය. තේරෙනවද මම මේ කියන්නේ? ඒ කියන්නේ දැන් ඔන්න කෙනෙක් ප්‍රතිසන්දිය ගන්නවා. කෙනෙක් ප්‍රතිසන්දිය අරගෙන ප්‍රතිසන්දිය හිතට පස්සේ භවංග හිත ඇති වෙනවනේ. දැන් ওই පිංගුතුල්ලා භවංග හිත කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දිය හිත කියන්නේ මොකද්ද කියලා දැන් කලබල වෙන්න එපා. කලින් බණ අහලා තියෙන අය යන්තම් හරි මේ භවංග හිත කියන්නේ මොකද්ද? ප්‍රතිසන්දිය හිත කියන්නේ මොකද්ද කියලා දන්නවා. දන්නේ නැති අම්මලා තාත්තලාට මම මේක ඉදිරියේදී කිව යුතු තැනදී කියලා දීම සිද්ධ කරන්න. දැනට මේක නිකන් මතක තියාගන්න. දැන් එහෙම ප්‍රතිසන්දිය ගත්තට පස්සේ භවංග සිත් 15ක් 16ක් පමණ ඉපදිලා නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වෙලා ඊළඟට ඇති වෙන්නේ පිංගන්දි මනෝද්වාරා වජ්ජන කියන මානසිකාර්ය වෙන සිතක්. කියන්නේ Tamanගේ මනසින්ම අරමුණක් අරගෙන ඇති වෙන හිතක්. ඊළඟට මොකද වෙන්නේ? Taman ඉපදිච්ච භවයට ඇලුම් කිරීම වශයෙන් බලන්න අවිද්‍යාවේ තරම පළවෙනිම ධර්මතාවයේ විදියට අපිට පහළ වෙන්නේ ලෝභ මූලික සිතක් උප්පත්තියේදී. ඉපදිච්ච භවයට ඇලුම් කිරීම වශයෙන් බල්ලෙක් නම් බලු ජීවිතයට, හැකරැල්ලෙක් නම් හැකරැලි ජීවිතයට, මනුෂ්‍යයෙක් නම් මනුෂ්‍ය ජීවිතයට, දෙවියෙක් නම් ඒ තමන්ගේ දේවාත්ම භාවයට ඇලීම් වශයෙන් මෙන්න මේ ලෝභ මූල සිත් 8 දෙනාගෙන් එක හිතක් හරි ඉපදිලා පින්වත්නි ජවන් හිත් විදිහට හත්වතාවක් ඉපදිලා තමයි නිරුද්ධ වෙන්නේ. ඊළඟට තමයි ආපහු භවංග සිත් පරම්පරාව ඇතිවීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මේ ලෝභ මූලික සිත් පිළිබඳව මුලින්ම උගන්වන්නේ. මොකද අපේ මේ ප්‍රතිසන්දියත් එක්ක පළවෙනිම සිත් කොටාසිය තමයි අපිට ආපු ධර්මතාව ටික තමයි මේ ලෝභ මූලික සිත්. ඒ නිසා තමයි ලෝභ මූලික සිත් මුලින්ම උගන්වන්නේ අභිධර්මයේ උගන්වද්දී. හරි? හොඳයි. දැන් අපි බලමු මොනවද මේ ලෝභ මූලික සිත් 8 තිබ්බ සෝමනස්ස සහගත, උපේක්ඛා සහගත, දිට්ඨිගත සම්පයුත් අසංකාරික මොනවද, සසංකාරික කියන්නේ මොනවද කියන එක පිළිබඳව කල්පනා කරමු. පින්වත්නි දැන් ඔන්න මම මේ කියලා දෙන්න හදන්නේ ඔය පින්වත්තුලට දැන් මේ සිත් 8ක් කියලා දුන්නට මේ එකම සිතක්නේ. තේරුණාද? දැන් මේ එකම සිතක ස්වභාව 8ක් තමයි මේ කියලා තියෙන්නේ. ඔන්න හොඳම වචනේ. එකම සිතක ස්වභාව 8ක්. එකක් සෝමනස්ස සහගතයි. එක අසංකාරිකයි. අනිත් එක සෝමනස්ස සහගතයි, එක සසංකාරිකයි. එකක් දිට්ඨිගත සම්පයුත්තයි, එකක් විප්පයුත්තයි. කොහොමද මේ වෙනස වෙන්නේ? හොඳට මතක තියාගන්න ඔය පින්වත්තුලට චෛතසික ටික මුලින්ම ගැන්නුවේ ඒකයි. යම් කිසි සිතක දිට්ඨිය කියන චෛතසිකයේ යෙදෙනවනම් ඒ සිත මොකක් වෙනවද? ඒ සිත දිට්ඨිගත සම්පයුත්ත හිතක් බවට පත් වෙනවා. තේරුණාද මම මේ කියන එක? යම් කිසි සිතක දිට්ඨිය කියන චෛතසිකයේ යෙදීමෙන් තමයි, කියන්නේ දිට්ඨිය කියන්නේ අකුසල් චෛතසිකය. අකුසල් චෛතසිකයක් යෙදිච්ච හිත තමයි මේ හඳුන්වන්නේ දිට්ඨිය කියන චෛතසිකයේ මේ හිතේ යෙදිලා තියෙනවා. දැන් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත කියන හිතේ මොන චෛතසිකයේ යෙදිලා තියෙනවද? දිට්ඨිය කියන චෛතසිකයේ යෙදිලා තියෙනවා. අන්නේ දිට්ඨිය කියන චෛතසිකයේ නිසා අර තේකොළ જાතිය නිසා තේකේ පාට වෙනස් වුණා වගේ අර චෛතසිකවල යෙදීම නිසා තමයි මොකක් වෙලා තියෙන්නේද? මේකට මෙන්න මේ හැඩතලය ලැබිලා තියෙන්නේ. එතකොට අපි මම මේ උදාහරණයක් කිව්වේ. අපි බලමුකෝ පළවෙනියටම තියෙන්නේ සෝමනස්ස සහගත කියලා. මොකද්ද පින්වත්නි මේ සෝමනස්ස සහගතයකට බලපෑවි? මේ සෝමනස්ස සහගතයකට බලපාන්නේ පින්වත්නි ඔය පින්වතුලට තාම කියලා දුන්නේ නැති චෛතසිකයක් තියෙනවා, වේදනා චෛතසිකය කියලා. මොකද්ද? වේදනා චෛතසිකය. මේ වේදනා කියන චෛතසිකයේ මගේ පින්වත්නි දැම්ම කලබල වෙන්න එපා. මං කිව යුතු තැනදී මේක කියලා දෙන්න. ඔය පින්වතුල නිකම් මතක තියාගන්න වේදනාව කියන චෛතසිකේ හැම හිතකම යෙදෙනවා. කියන්නේ වේදනාව කියන චෛතසිකයෙන් තොරව සිතක් පහළ වෙන්නෙම නැහැ.
ඒ නිසා ඒ චෛතසිකයට කියනවා සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක් කියලා. සබ්බ චිත්ත සාධාරණ හැම හිතකටම අඩු නැතුව යෙදෙනවා වේදනාව කියන එක. තේරෙනවද මම මේ කියන එක? අන්නේ පින්වත්නි අරමුණේ රසය අනුභවය කරන. ඒ කියන්නේ දැන් වේදනාව කියලා කියන්නේ ආරම්මන රසං අනුභවතීති වේදනා කියලානේ කියන්නේ. මොකද කියන්නේ ආරම්මන රසං අනුභවතීති වේදනා. ආරම්මන රසය අනුභව කරන්නේ යම් කෙනෙක්. අන්න ඒක ඒ ස්වභාවයට තමයි කියන්නේ වේදනාව කියලා. එතකොට යම්කිසි අරමුණක යම්කිසි ස්වභාවයක් අපි හිතමුකෝ දැන් ඔය පිංගුතුල්ලට චෛත්‍යයක් පේනවා. චෛත්‍යයක් පේනකොටම ඒ චෛත්‍ය දැකීම ප්‍රියයිද අප්‍රියයිද? දැන් බෞද්ධයෙකුට නම් රුවන්වැලි මහා සෑය වගේ එකක් දකිනකොට මොකක්ද ඇති වෙන්නේ? පුදුම මේ ඉෂ්ඨාකාර අරමුණු ගැනීමක් තියෙනවනේ හරි සනීපයක්. අන්නේ අරමුණේ රසය වින්දේ කවුද? වින්දි වේදනාව. ඒක සෝමනස්ස වේදනාවක්. තේරෙනවද මං කියන එක? මෙන්න මේ වේදනාව පිළිබඳව කොටස් එක්තරා විදියකට 3කටත් එක්තරා විදියකට 5කටත් පෙන්වලා දීලා තියෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ඛා වේදනාව. කියන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා. තේරුණාද? සැපසහගතව දැනෙන අරමුණක් තියෙනවා නම් ඒක සුඛ වේදනාවක්. විදියටයි ඊතරකට ග්‍රහණීය වෙන්නේ. දුක්ඛ සහගත අරමුණක් තියෙනවා නම් ඒක දුක්ඛ වේදනාවක්. සැපයි දුකයි දෙකම නැති මැදිහත් භාවයෙන් යම් අරමුණක් ග්‍රහණීය වෙනවා නම් අන්න ඒකට කියන උපේක්ඛා වේදනාවෙන් යුක්තයි කියලා. සුඛ දුක්ඛ උපේක්ඛා. තව දෙකක් තියෙනවා. සෝමනස්ස දෝමනස්ස. සුඛ කියන්නේත් සෝමනස්ස කියන්නේත් එකක්ද දෙකක්ද? පිටින් මේක ස්වභාවය එකයි. හැබැයි මේ දක්වලා තියෙන ඉන්ද්‍රිය ભેදයෙන්. ඒ කියන්නේ සෝමනස්ස භාව සෝමනස්ස. සෝමනස්ස භාවය කියන එක පිටින් මානසිකව දැනෙන ස්වභාවයක්. දැන් සොම්නස කියන එක දැනෙන්නේ කොහෙටද? මනසටනේ දැනෙන්නේ නේ, හිතටනේ දැනෙන්නේ. ඊළඟට දෝමනස්සය කියන එක දැනෙන්නේ ඒ නුරුස්නා ගතිය දැනෙන්නේ හිතට. අන්නේ සෝමනස්ස දෝමනස්ස ස්වභාවයට තමයි සිත අරමුණු කරගන්න ස්වභාවයේ වශයෙන්, ඒ කියන්නේ හිතට දැනෙන ස්වභාවයක් වශයෙන් ඉන්ද්‍රිය ભેදයෙන් දක්වනවා. මන ඉන්ද්‍රිය කියන එක මුල් කරගෙන සෝමනස්ස දෝමනස්ස කියන දෙක. සුඛ දුක්ඛ කියන එක දැනෙන්නේ පිංගුනි කයටයි. ඒක කායික වේදනාවක්. දැන් කෙනෙක් අපිව කොනිටනවා. එතකොට දැනෙන්නේ සෝමනස්සයක්ද දෝමනස්සයක්ද? දෝමනස්සයක්නේ දැනෙන්නේ මනසට. දෝමනස්සය දැනෙන්නේ මොකක් නිසාද? කයට දැනුනේ දෝමනස්සයද දුකක්ද? අන්න කයට දැනෙන දුක්ඛ වේදනාව නිසා මනසේ ඇතිවෙන දෝමනස්ස වේදනාව ගැනයි ඔය දෙකේ වෙනස. කායිකව දුක්ඛ වේදනාව හට ගන්නවා, මානසිකව දෝමනස්ස වේදනාව හට ගන්නවා. කායිකව සුඛ වේදනාව හට ගන්නවා, මානසිකව සෝමනස්ස වේදනාව හට ගන්නවා. උපේක්ඛා වේදනාව ඔය කොතනදිත් එකයි. එතකොට මෙන්න මේ වගේ වේදනාවේ ස්වභාව පහක් තියෙනවා. එක්ක සුඛ, එක්ක දුක්ඛ, එක්ක උපේක්ඛා, එක්ක සෝමනස්ස, එක්ක දෝමනස්ස. යම් කිසි අරමුණක පින්වත්නි මෙන්න මේ සොම්නස් සිතක් යෙදෙනවා නම්, කියන්නේ දැන් ඔන්න හොඳ රෙද්දක් දකින්න. රෙද්දක් දැකලා ඒ රෙද්ද හොරකම් කරන්න ඕනේ කියලා සංඥාවක් ඇති වෙනවා. හරිද? දැන් මේ අරමුණට මොකක්ද ඇති වුනේ? අකමැත්තක්ද කැමැත්තක්ද? සොම්නස් බව. අපේ මේක හරි ලස්සනයි. අන්න සෝමනස්ස සාගත වේදනාවක්. ඒ වේදනා කියන චෛතසිකයේ සෝමනස්ස භාවයෙන් යුක්ත වීම නිසා තමයි මේ සිත සෝමනස්ස සහගත හිතක් කියලා පෙන්වුවේ. තේරෙනවනේ? එතකොට ඔන්න එක අකුසල් සිත් જાතියක් තියෙනවා අරමුණට ඇලීම් වශයෙන් ලෝභ මූලිකව ඇති වෙන. එහෙම ඇති වෙනවට කියනවා සෝමනස්ස සහගතයි කියලා. උපේක්ඛා සහගත කියලා කියන්නේ පිටින් දැන් සමහර වෙලාවට සමහරුන්ට දැන් සෝමනස්ස භාවයක් නැහැ. හැබැයි හොරකම් කරන තැන් නැද්ද? ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් ගිහිල්ලා එයාට ලෙඩක් තියෙනවා. ඔන්න දැන් මොකක් හරි අපි හිතමු දියවැඩියාව කියලා. දැන් දියවැඩියාව නිසා එයාට අමාරුයි. හරි? නැත්තම් මොනවාට සීනි මදි වෙලා. හරිද? ලෝ ෂුගර් කියලා හිතන්නකෝ. මේක තමයි හොඳම උපමාව. ලෝ ෂුගර් වලින් දැන් සීනි අඩුයි. එයාට සීනි ගන්න සල්ලිත් නැහැ. මෙයා සීනි ටිකක් දැකලා මෙයා මේ සීනි ටික හොරකම් කරනවා. දැන් හොරකම් කරන්නේ සතුටු සිතින්ද නැත්තම් අර ගන්න ඕනේ නිසා ගන්නවද? හරිද? ගන්න ඕනේ නිසා ගන්නවනේ. අන්නේ සොම්නස් භාවයෙන් නැතුව මෙන්න මේ උපේක්ඛා භාවයේ යෙදුනට පස්සේ අන්නේ සිත සෝමනස්ස භාවයට යන්නේ නැහැ, උපේක්ඛා භාවයටයි යන්නේ. ඉතින් මෙතනදී ඔය ඇත්ත මතක තියාගත යුතුම දේ තමයි සෝමනස්ස භාවයට වඩා උපේක්ඛා සහගත භව යෙදීම ප්‍රබල වැඩි. ඒ කියන්නේ මේ සෝමනස්ස භාවයෙන් කරන අකුසලයට වඩා උපේක්ඛා සහගත අකුසලයක් කරොත් එහෙම ඒකෙන් ලැබෙන විපාකේ වැඩි. ඇයි හේතුව? හේතුව තමයි මේ මධ්‍යස්ථ භාවය කියනක පින්වත්නි අපි තුල ඇති වෙන ඕලාරිකව කම්මැලිකමක් නිකම් පසුබෑමක් වගේ දැනුණට උපේක්ඛා භව කියන ස්වභාවය, ඒ ධර්මතාවය, ඒ කියන්නේ උපේක්ඛා භව කියන ධර්ම ස්වභාවය බලගතු වැඩි. ඒ නිසා යම් තැනක උපේක්ඛාව යෙදුණොත් ඒ උපේක්ඛා සහගත විපාකය බලගතු වැඩි විපාකයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එකෙන් සෝමනස්ස සහගතම එනන් සතුටු සිතින් හොරකම් කරාම විපාක අඩු වෙයි කියලා එකක් නෑ. හරිද? ඒකිනුත් විපාක තියෙනවා. මේ ධර්මයේ ස්වභාවය මතක් කළේ උපේක්ඛා සහගත භව යෙදිච්ච ගමන්, උපේක්ඛා සහගත හිතින් යම් හොරකමක් කරපු ගමන්
උපේක්ඛා සහගත සිත යෙදුණු ගමන් ඒ විපාකයේ බලවත් වැඩිභාවයට පත් වෙනවා. කියන්නේ ඒ සිත බලවත් වැඩි හිත අකුසල හිතක්. තේරුණානේ? සෝමනස්ස භාවයෙන්ුත් හොරකම් කරන්න පුළුවන්, උපේක්ඛා භාවයෙන්ුත් හොරකම් කරන්න පුළුවන්. ඔන්න දැන් ඕක තමයි සෝමනස්ස උපේක්ඛා කියන දෙකේ වෙනස. මම මේ ශාස්ත්‍රීය විග්‍රහයකට යන්නේ නැතුව ඒ පිංගුතුලට තේරෙන විග්‍රහයකටයි මේ යන්නේ. හරි? ඊළඟට දිට්ඨිගත සම්පයුත්ත සහ දිට්ඨිගත විප්පයුත්ත. යම් කෙනෙක් යම් කිසි අකුසලයක් කරනකොට මෙන්න මෙහෙම හිතනවා. පින් කියලා එකක් නැත. හරි? පව් කියලා එකක් නැහැ. ඒ වගේ මේ වගේ විපාක නැහැ. දැන් ඔහොම හිතෙන්න පුළුවන් මේ වයින් හොරකම් කරාට ඔය තිය නැත්තන්ගෙන් හොරකම් කරා කියලා අපිට අකුසලයක් වෙන්නේ. දැන් අර අපේ බොහෝ ඇත්තෝ කියන කතාවක් තමයි මේ සරදියෙල් වෙන්න ඕනේ කියලා. දැන් සරදියෙල් කියන කෙනා මොකද කළේ? හොරකම් කරානේ. තියෙන අයගෙන් අරගෙන අනිත් අයට දුන්නා. එතකොට ඒක සාධාරණීකරණය කරාට වැඩක් නැහැ. පහළ වෙලා තියෙන අකුසල් හිතක්. පොඩි එකක් නෙමෙයි, දිට්ඨිගත සම්පයුත්තත් බවට පත් වෙලා ඇති. ඒ කියන්නේ සමහරකට එහෙම හිතන්නත් ඇතිනේ. මේ තියෙන අයගෙන් අරගෙන දුන්නට කමක් නැහැ කියලා. එතකොට දිට්ඨිගත සම්පයුත්ත කියලා කියන්නේ පින්වත්නි නරකම නරකයි. කියන්නේ ඒක වරපතල වැඩි. ඒ අකුසල විපාකයේ. ඒ වුණොම කෙනෙක්ට මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, ඉන්න ටික මේ ටිකේ ඉන්න ඕනි හොඳට. එහෙම කියලා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන එක යම් කිසි සිතක යෙදෙනවා නම් අන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය යෙදිච්ච හිතට කියනවා දිට්ඨිගත සම්පයුත්ත කියලා. මොකද්ද දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය? ඔය පිටුතුල්ල දන්නවනේ නේද? නත්ති දින්නක්. දැන් සමහරු කියනවා දන් දුන්නට විපාකයක් නැහැ කියලා. සමහරු කියනවා දොයි දුන්නට වැඩක් නැහැ. ඕ වගේ කොහෙද විපාක? අන්න එහෙම කියන අය පින්වත්නි මේ මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට යටත් වෙලා ඉන්නේ. හරි? එතකොට මේ වගේ විශ්වාසය නැති කෙනා මොකද කරන්නේ පින්වත්නි? මේගොල්ලෝ වැඩි වැඩියෙන් අකුසල ධර්ම කරන්න යමු වෙනවා. ඒ කරන්නේ පොඩි පහයි දැන්. කුසලයක් තියෙනවා කියලා හිතුවාම පින්වත්නි යම් විදියකට ඒ අකුසල කර්මයෙන් අපි අඩියක් පස්සට යනවා කරද්දි. අඩුම හොරෙන් හරි කරනවනේ. දැන් එහෙම විපාකයක්වත් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ අනේ ඕව කරලා වැඩක් තියනවද? ඕවගෙන් කාටද හරි ගියේ කියලා අර නත්ති දින්නම් දුන්නට වැඩක් නැහැ කියලා හිතනවා. ඊළඟ නත්ති හිට්ටම් මහා දානී විපාක නැහැ කියලා කියනවා. මහා දානී කියලා කියන්නේ දැන් ඔන්න ඔය පිංගුතුලට හොඳ තැනක්. දැන් සමහරු චෛත්‍ය ආදී තැන් වලට ලොකු පළතුරු පූජා කරනවනේ. මම දැක්ක මේ පහුගිය දවසක කෙනෙක් දාලා තිබ්බා. ලංකාව කියන්නේ දකුණු ආසියාවේ දුප්පත්ම රටක්ය. ඒ නිසා චෛත්‍ය ගාව පළතුරු ගොඩ ගහනවට වඩා ඒ වගේ මිනිස්සුන්ට කන්න ටිකක් දුන්නා නම් නරකය. බුදුහාමුදුරු හිටියත් එහෙම කියයිය කියලා දැම්මා. දැන් මේ මොකක්ද නැත්තේ? මහා දානීයට පිංගුනි නිග්‍රහ කරන්නේ දන්නේ නැහැ. මහා දානී විපාක නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. කොච්චර පිංගුනි ඒවා කොච්චර දන් දුන්නත් භාගතුන් වහන්සේට දුන්න නිසා ඒ වගේ විපාක ඒ ලෙසම ලැබෙනවා කියනවත් විශ්වාසය අඩුම මේ මිනිසුන්ට නැහැ. නත්ති හුතං. ඒ කියන්නේ පුද පඬුරු යවුවයි කියලා වැඩක් නැහැ කියලා හිතනවා පින්වත්නි. නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. හොඳ නරකවල ක්‍රියාවල විපාකයක් නැහැ. නත්ති අයං ලෝකෝ. නත්ති පරලෝකෝ. ඔහොම හිතනවනේ. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ. නත්ති මාතා. අම්මට තාත්තට සලකලා වැඩක් නැහැ. අම්මට තාත්තට ගැහුවට ඒකින් වෙන පවක් නැහැ. නත්ති පිතා. තාත්තට ගැහුවට බැන්නට කමක් නැහැ. තාත්තට වැන්දා කියලා දැන් බලන්න පින්දි පිටරටවල වලේම ගොඩක් අය අම්මලට වඳින්නවත් නැහැ නේ. කෙනේ වැන්දාම ඒකේ ඉෂ්ට විපාකයක් තියෙනවා කියලාවත් දන්නේ නැහැ. නත්ති සත්තා ඕපපාතික. ඒ කියන්නේ ওই දිව්‍ය ලෝකවල වගේ තැන්වල ඉපදෙන අය නැහැ. ඉතින් දැන් එහෙම සමහරු තර්ක කරනවා. මේ තමයි අර පිටරටක් පෙන්නලා සිංගප්පූරුව පැත්ත පෙන්නලා ඒ තමයි දිව්‍ය ලෝකේ. මේ මනුස්ස ලෝකේ තමයි නියම මෙහෙ. අපාය කියන්නේ අර ඉතියෝපියා වගේ පැත්තක් පෙන්නලා ඒ පැත්ත කියනවා. අන්න මේ ඕපපාතික සත්වෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නේ. තේරුණා නේද? මේවට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා. ඊළඟට නත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගතා සම්මා පටිපන්නෝ යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. ඒ කියන්නේ මේ ප්‍රතිපත්ති පිරීමෙන් මාර්ගයට පෙවිසිලා තම තමන් ලබාගත්තු ඥානයන්, ඒ කියන්නේ මේ ආර්ය ආදී උතුමන් වහන්සේලා ලෝකේ නැහැ කියලා පින්වත්නි හිතන ස්වභාවය. ඔන්න ඕවට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. යම් කෙනෙක් ඕවගෙන් යුක්තයි නම්, එයා එන්නේ ඕවගෙන් යුක්තයි නම්, ඒ අකුසල කර්මය කරනකොට ඔන්න ඔය වගේ සිතිවිල්ලක ඉඳලා කළා නම් පින්වත්නි ඒක දිට්ඨිගත සම්පයුත්තයි. ඒක දෘෂ්ටියට බැහැගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙලා. ඊළඟට යම් කෙනෙක් එවැනි දෘෂ්ටියක නැතුව මේවා තියෙනවා, අම්මට තාත්තට ගැව්වම අනිෂ්ට විපාක තියෙනවා ආදී වශයෙන් යම් අකුසල කර්මයක යෙදුනොත්, හොරකම් කරාට මේවා ආසාවෙන් ගත්තට මේ වගේ කර්ම විපාක තියෙනවා කියන තැන යෙදිනුත් පින්වත්නි අන්න එවැනි අකුසල කර්මයක් කරොත් ඒවා දිට්ඨිගත විප්පයුත්ත භාවයට පත් වෙනවා. හරිද? ඔන්න දැන් දිට්ඨිගත සම්පයුත්ත වෙන්නේ කොහොමද දන්නවා? දිට්ඨිගත විප්පයුත්ත වෙන්නේ කොහොමද දන්නවා? සෝමනස්ස භාවය කියන්නේ මොකද්ද? උපේක්ඛා සහගත භාවය කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඊළඟට අසංකාරික සහ සසංකාරික කියන දෙක. මෙතනදී පින්වත්නි අසංකාරික කියලා කියන්නේ කාගේවත් මෙහෙයවීමක් නැතිව. ඒ කියන්නේ පින්නේ සිත තුළ ස්වභාවයෙන්ම හටගන්න දේවල්. ඔන්න දැන්
අපි අසරණ දුප්පත් කෙනෙක්ව දකිනවා. දුප්පත් කෙනෙක්ව දකිනකොට අපිටම හිතෙනවා අනේ දෙයියනේ කීයක් හරි දෙන්න තියෙනවා නම් අනේ කියලා හිතලා අපිම දෙන ස්වභාවයක් තියෙන්නේ. දැන් ඔය පිංගුතුලට එහෙම වෙලා නැද්ද? බල්ලෙක් පාරේ බඩගින්න ඉන්නවා. දැක්කාම දැන් සමහර අයට එහා පැත්තේ ඉන්න එක්කෙනා මතක් කරනවා අපි අරයට බිස්කට් පැකට් එකක් අරන් දෙමු. අන්න එතකොට මෙයත් කල්පනා කරනවා අනේ ඇත්ත තමයි බිස්කට් එකක් අරන් දුන්නා නම් හොඳයි. දැන් ඒක Taman තුලින් හිතුවද වෙනත් කෙනෙක් මෙහෙව්වද? වෙනත් කෙනෙක් මෙහෙව්වා. අන්නේ මෙහෙවීම නිසා ඒ සිත පින්වත්නි සසංකාරික එකක් බවට පත් වෙනවා. අසංකාරික කියලා කියන්නේ එහෙම මෙහෙවීමක් නැතුව යම් කෙනෙක්ගේ දුකක් කරදරයක් දැකලා Tamanටම දෙන්න හිතෙනවා නම් Taman තුලින්ම හිතෙනවා නම් ඒ සිත අසංකාරික හිතක් බවට පත් වෙනවා. මෙහෙවීමක් ඇතිව සහ මෙහෙවීමක් නැතිව කියන සිත් කොටස් දෙකයි මේ අසංකාරික සසංකාරික කියන ભેදයෙන් පෙන්වලා දීලා තියෙන්නේ. පින්වත්නි මෙතනදී ඇත්තටම මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් මේ දබන කියනකොට මට හිතෙනවා මං කොච්චර මේකට අපරාධයක්ද කරන්න කියලා. හරිද? ඒ කියන්නේ මේ තව මේක කියන්න පින්වත්නි මේ අසංකාරික සසංකාරික එක ගැනම පැය භාගයක් විතර කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් ඔය පින්තුලට මේක අහුවෙන්නේ නැහෙනි. තේරුණාද? මටම හිතෙනවා මේ කියනකොට මම දෙයනේ කොච්චර ලොකු අපරාධයක් මේ ධර්ම කොටාසයට කරන්න කියලා. ඒ නිසා කොහොම හරි කාලය අරගෙන විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවත් ශ්‍රවණය කරන්න මේ ධර්ම සාකච්ඡාව තුලදීත් අපි මේ පිළිබඳව දිගින් දිගටම විස්තර විග්‍රහ කරලා දෙන්නම්. මොකද ධර්ම දේශනාවේ කාලය සහ සාකච්ඡාව කියන කාලය දෙකම අරගෙනයි අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එතකොට සාකච්ඡා කාලයේදී ඔබට තව දුරටත් මේ වගේ විස්තර විග්‍රහ දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් පින්වත්නි මේ අසංකාරික කියන හිතේ සසංකාරික කියන හිතේ වෙනසකුත් තියෙනවා. ඒක හොඳට දැනගන්න ඕනේ. දැන් කෙනෙක්ට සමහරුන්ට පින්වත්නි සිත සසංකාරික එකක් බවට පත් වෙනවා Taman තුලින්. මේ කියන්නේ දැන් ඔන්න දානයක් දෙන්න කියලා හිතෙනවා. හිතෙනකොටම ආයි හිතෙනවා අපෝ එක්ක දීලා වැඩක් නැහැ. හරිද? ඊට පස්සේ Taman තුලින්ම ආපහු මෙහෙවනවා. තේරෙනවද මම මේ කියන එක? දැන් දෙන්න හිතලා ආයි පස්සට ඇදලා ආයි Taman තුලින්ම මෙහෙවනවා. ස්වභාවයෙන්ම හටගන්න එකක් නෙමෙයි. Taman තුලින්ම උනත් මෙහෙවුවොත් ඒ මෙහෙවීමෙන් උපදින සිත පින්වත්නි සසංකාරික හිතක් බවට පත් වෙන්න පුළුවන්. තේරුණා නේද? කියන්නේ ඔය පින්තුලට තේරෙනවා දන් දෙන එක ලේසි නෑ පින්වත්නි. අසංකාරිකව දුන්නොත් තමයි ඒක මහත්ඵල භාවයට පත් වෙන්නේ. මම මේ කියන්නේ දැන් මේ කුසලයේ පැත්තෙන් මේ කියාගෙන ඉන්නේ. කියන්නේ අසංකාරිකව දුන්නොත් මහත්ඵල භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි අකුසලයේදී වෙන්නේ මොකද්ද? අසංකාරිකව යෙදුනොත්. දැන් මම මේ කුසල පැත්තෙන් ওই පිටුතුලට තේරෙන නිසා කිව්වේ යම් සිතක් අසංකාරිකව යෙදුනොත් ඒ සිතේ විපාකයේ බලවත්. දැන් Tamanටම හිතලා මැරුවොත් එහෙම ඒකේ පින්වත්නි විපාකයේ බලවත්. සසංකාරික වීම තුල ඒ විපාකයේ අඩුවීමකට පත් වෙනවා. මොකද අසංකාරික හිතේ විපාකයේ බලවත් හැමතිස්සෙම. දන් දෙනකොටත් එහෙමයි. දන් දෙනකොට සසංකාරික හිතේ විපාකයේ අඩුයි, අසංකාරික හිතේ විපාකයේ වැඩි. අකුසල් හිතකදී අසංකාරික හිතේ විපාකයේ වැඩි, සසංකාරික හිතේ විපාකයේ අඩුයි. එතකොට දැන් ඔය පිංගුතුල්ලට තේරෙනවද අපි දැන් සිත් 8ක් පිළිබඳව කතා කරා. මොනවද? සෝමනස්ස භාවය, උපේක්ඛා භාවයෙන් යුක්ත සිත් කොටස් දෙකක් ගැන තමයි අපි මේ කතා කරගෙන එන්නේ. එතකොට හතර බෙදෙනවා. දිට්ඨිගත සම්පයුක්ත, අසංකාරික, දිට්ඨිගත සම්පයුක්ත, සසංකාරික. දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික, දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික ආදී වශයෙන්. එතකොට සිත් 8 ආයිත් කියනවා නම් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික හිත. අසංකාරිකව සිද්ධ වෙන අකුසලයකුත් තියෙනවා ලෝභ මූලිකව, සසංකාරිකව සිද්ධ වෙන අකුසලයකුත් තියෙනවා. ඊළඟට ඒකම දිට්ඨිගත විප්පයුක්තවත් අසංකාරිකවත් යෙදෙනවා, සසංකාරිකවත් යෙදෙනවා. නැවත උපේක්ඛා සහගත භාවයෙන් ඔය කොටස් හතර ඔය විදිහටම බෙදෙනවා. ඉතින් දැන් මේ පිංගුතුල බලන වෙති අම්මේ අද නම් මේක හරිය අමාරුයි තේරුම් ගන්න කියලා. මට තේරෙනවා මේ කියනකොටම මේක කොච්චර අමාරුද කියලා. කියන්නේ පිංගත්නි මේ අමාරුද කියන්නේ කොහොමද මේක තේරුම් කරන්නේ කියන සංකල්පනාවෙන් තමයි මමත් මේ කියලා දෙන්නේ. ඒ නිසා මේක අමාරුවෙන් හරි මගේ රත්තරන් පිංගත්නි අහන් ඉඳලා ග්‍රහණය කරන්න මම මේ පිළිබඳව තව විස්තර ඔය පිංගුතුලට ඉදිරියේදී කියලා දෙන්නම්. මතක තියාගන්න දැනට සෝමනස් උපේක්ඛා කියන දෙකෙන් වැඩිපුර බලවත් වෙන්නේ උපේක්ඛා සහගත හිත. හරිද? උපේක්ඛා සහගත හිත මෙතනදී වැඩිපුර බලවත් භාවයට එනවා. ඊළඟට දිට්ඨිගත සම්පයුක්ත සහ විප්පයුක්ත කියලා දෙකක් තියෙනවනේ. මේ දිට්ඨිගත සම්පයුක්ත සහ විප්පයුක්ත කියන දෙකේදී දිට්ඨිගත සම්පයුක්ත කියන්නේ දිට්ඨිය සම්ප්‍රයුක්ත වෙච්ච අකුසල කර්මය බලවත් වැඩි. උපේක්ඛා සහගත වීමත් බලවත්, දිට්ඨිගත සම්පයුක්ත වීමත් බලවත්. අසංකාරික සසංකාරික කියන දෙකෙන් වඩා බලවත් භාවයට පත් වෙන්නේ අසංකාරික හිතයි. එතකොට අකුසලයේ වැඩිම ලෝභ මූලික සිත මොකද්ද කියලා හෙවොත් අපිට කියන්න පුළුවන් උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික හිත කියන එක පින්වත් ඊටාම බලවත් කියලා. අඩුම හිත මොකද්ද? සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික හිත. අඩුම විපාක දෙන ලෝභ මූලික හිත තමයි සෝමනස්ස සහගත. අඩුම කියන්නේ බලවත් භාවයේ අඩු. හරිද?
මේ වගේ වෙන්න පින්වති දැන් අරයා කෝච්චියකට යට වෙනවා නම් මෙයා බස් එකකට යට වෙනවා වගේ. දැන් මේ කර්මය අපිට අචින්තනීයයි. නමුත් ඔබට තේරුම් ගන්න කියන්නේ උපේක්ඛා සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික හිතින් යම් කිසි කෙනෙක් ලෝභයක් කරොත් එයාගේ දේපොළ ගිනි ගන්න පුළුවන්. තේරෙනවද මම? එතකොට එයා ඊළඟට පිච්චිලා එහෙම ලොකු විපාකයක් වෙනවා. අර සෝමනස්ස සහගත ditthිගත විපයුක්ත සසංකාරික හිත කියන එකෙන් යම් කිසි කෙනෙක් අකුසලයක් කරොත් අර ගිනි අරගෙන විනාශ වෙනවා වගේ තැනකට නොයා වස්තුව විනාශ වීම නම් සිද්ධ වෙයි. නමුත් ඊට වඩා විපාක භාවයට පැමිණීම අඩුවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසායි මේ වගේ මේ කොටස් 8ක් පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ පින්තුලට ලෝභ මූලික සිත් ගැන ලොකු අවබෝධයක් එන්නේ නැති කියලා. කාල වේලාව නැති නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. ඊළඟ සිත්නෙත් අසපුව ධර්ම දේශනාවේදී මම සිහිපත් කරලා දෙන්නම් මොනවද මේ ලෝභ මූලික සිත්වල යෙදෙන චෛතසික. ඒ චෛතසික යෙදීමෙන් මේ ලෝභ මූලික සිත්වලට මේ වගේ හැඩතලයක් එන්නේ කොහොමද, ආවේ කොහොමද මේ සකස් වීම සිද්ධ වුණේ කියලා. ඉතින් ඒ නිසා අදට ධර්ම දේශනාවට ලැබිච්ච කාලය අවසන් වෙලා තියෙන නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. පුණ්‍යානුමෝදනා කරනවා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කළ කුලියාපිටිය දීගල්ල ලිපිනෙහි පදිංචි AWAT අබේසේකර මහත්මිය ඇතුළු පවුලේ දූ දරු හැම දෙනෙක්ටම අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා 2018 1/9 වන දින පරලෝ සැපත් ජයසේකර ලියනගේ මහතාට, රවීන්ද්‍ර හේමාල් පුතා ඇග්නස් මව අමරසේන පියා සහ රන්දෙල් අප්පුහාමි පියාණන්ට, රොසලින් නෝනා මාතාව ඇතුළු පවුලේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. සාංසාරික ජීවිතය සුවපත් භාවයට පත් වේවා. උතුම් වූ නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම චන්දන ලියනගේ මහත්මයාට, උපාලි ලියනගේ මහත්මයාට, සකුන්තලා මාධවී ඇතුළු දූදරු සෑම දෙනෙක්ටම, දේශකයාණන් වහන්සේට, net FM කාර්ය මණ්ඩලයට, සියලු ලෝවැසියන් මේ උතුම් ධර්ම දානයෙන්, ධර්ම ශ්‍රවණයෙන්, ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ කුසල් නිදුක් නිරෝගී චිරජීවනීය පිණිස වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් අවබෝධ කරගෙන සුවසේම නිවී යාමට මේ කුසල් හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම දේශනාව නිමාවට පත්වුණේ තරමක් ගැඹුරුයි, ටිකක් අමාරුයි ධර්ම දේශනාව. පැහැදිලි වෙන ඔබ වහන්සේ පහදලා දෙන දහම් කාරණාව හැබැයි දරා ගැනීම තුළදී ඇතැම් වෙලාවට අපේ ශ්‍රවණ පද්ධතිය හරහා ඇතුල් වෙන කාරණා ඉක්මනින් තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම අපහසුයක් මතුවෙනවා. ඒ කෙසේ වෙතත් මම හිතන්නේ කොලයක් පෑනක් තබාගෙන ලියාගත්ත නම් එහෙම ඒ අපහසුව ඔබට පහසුවක් බවට පත් කරගන්නට පුළුවන්. නිවි හැනහිල්ල නැවත කියවා අවබෝධ කරගන්නට අවකාශයක් තිබෙන නිසා මේ ධර්මදේශනා ශ්‍රවණය කරන ඔබට අපි නැවත ආරාධනා කරන්නේ ධර්මදේශනාවල අන්තර්ගත කාරණා කෙරෙහි යම් ආකාරයකට අවබෝධයක් නැත්නම් පැහැදිලි කිරීම මදි වගේ හැඟීමක් ඇතිවුණොත් එහෙම ඔබ නැවත ධර්මදේශනාව ශ්‍රවණය කරන්න. net FM බණ YouTube channel එක හරහා ඔබට මේ ධර්මදේශනා නැවත ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ වගේම ඒ ශ්‍රවණය කරන ගමන්ම කොලයක් පෑනක් තියාගෙන ලියාගන්න ඒ පහසුවක් වේවි. අපි විරාමයක් අරගෙන නැවතත් ධර්ම සාකච්ඡාව සමග ඉරිදා සිත්නෙත් අසපුවෙන් සම්බන්ධ වෙනවා. එතෙක් රැඳෙන්න net සමග ඉරිදා සිත්නෙත් අසපුව සමග. NEF, top news of the hour.
ලෝපුරා ලක්ෂ 30කට ආසන්න පිරිසකට ආසාදනය වෙමින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් ප්‍රාන්තය අද කොරෝනා වෛරසයෙන් නිදහස් වී තිබෙනවා. චීන බලධාරීන් පවසන්නේ වුහාන් ප්‍රාන්තය තුළ මෙවන විට කිසිදු කොරෝනා රෝගියෙකු නොමැති බවයි. බරපතල තත්ත්වයේ පසු අවසන් රෝගියාද සුව වී පිටව ගිය බව චීන ජාතික සෞඛ්‍ය කොමිෂමේ ප්‍රකාශක මයිෆෙන් අද ප්‍රකාශ කළා. වුහාන් ප්‍රාන්තයේ කිසිදු නව කොරෝනා ආසාදිතයෙකුද වාර්තා වී නැහැ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ 1 දෙසැම්බර් මාසයේ සිට චීනෙන් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 82816ක්. ඉන් 56ක් එනම් රෝගීන් 46452ක් වාර්තා වූයේ වුහාන් ප්‍රාන්තයෙන්. වෛරසයේ ව්‍යාප්තිය ආරම්භයත් සමග දින 76ක් ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම වසා දැමීමටද සිදු වුණා. මේ අතරතුර රෝගීන් 1990 දෙනෙකු සමග ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වන වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් ගණන 26496ක්. ඉන්දියා වෛද්‍ය පරීක්ෂණ සභාව පවසන්නේ මේ දක්වා ඉන්දියාව තුළ පුද්ගලයන් 6,25,309 දෙනෙකු කොරෝනා සාම්පල් පරීක්ෂාවට ලක් කර ඇති බවයි. මේ අතර දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂයක් දක්වා වැඩි කිරීමට බ්‍රිතාන්‍ය සැලසුම් කරද්දී ඇමරිකාවේ නිව්යෝක් බලධාරීන් සැරසෙන්නේ සිදු කරන පරීක්ෂණ පෞද්ගලික ඔස්සල් 5000කටද ලබා දීමටයි. ඒ දෛනික පරීක්ෂණ සංඛ්‍යාව 40000ක් දක්වා ඉහළ නැංවීමේ අරමුණෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පවසන්නේ බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 10%කට වැඩි පිරිසකට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කරන බවයි. NEP Top News of the Hour. නොවඩිනා බව පසක් වූවත් දෙව්ලොවේ දෙවියන් ඒක සෙවනැලි ඇත දකින්නට මනුලොවේ දෙවියන් අඳුර බිඳිනට දේවතා එලි දල්වනා අභිමන් සදානය ගැති නොවෙද ඔබහට සියලු ලක් ලැසියන් සදානය ගැති නොවෙද ඔබහට සියලු ලක් ලැසියන් සුරකිමේ ස්නේහයෙන් අපේ NET FM නිවීමට මග කියනා උත්තමා සද්ධර්ම දේශනා මාලාව NET FM ධර්ම දක්ෂිනා සෑම දිනකම රාත්‍රී 9:30 විචිත්‍ර ධර්ම කතික වියත් මහා සංගරුවනගේ වැඩමවීමෙන් දවස අවසානයේ දම් ගඟුලෙහි කිමි දෙන්න ධර්ම දක්ෂිනා සෑම දිනකම රාත්‍රී 9:30 අපි නැවත ඉරිදා සිග්නෙත් අසපුව වැඩසටහන සමග සම්බන්ධ වෙන්නේ ධර්ම සාකච්ඡාවට යොමු වෙන වේලාව අද දවසේ ධර්ම සාකච්ඡාව අපි මේ ඉන්න කාලෙත් එක්ක එළඹෙන කාලය දක්වා සහ අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයටම පොදු වුණු කාරණාවක් සහ අපේ බොහොම බලාපොරොත්තුෙන් ඉන්න කාලරාමුවක් මේ මොකද බෞද්ධයන් හැටියට බෞද්ධයන්ගේ වටිනාම කාලය තමයි ඉදිරි මාස කිහිපය එළඹෙන්නේ. ඉතින් ඒ මාස කිහිපයත් එක්ක වර්තමානයේ ගෙදෙට්ට වෙලා හිර වෙලා මානසිකව ඇතැම් වෙලාවට පීඩාවන් විඳින පිරිස ඉන්න වෙලාවක හිත සැනසුමට ධර්මයේ මිහිරියාව ලං කරන්න පුළුවන් නම් හරි වැදගත් කියලා හිතනවා. ඒ නිසා ඒ පිළිබඳව අපට අද දවසේදී වැඩි වශයෙන් සාකච්ඡා කරන්න ඉඩ අවකාශ තිබෙනවා. ඒ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා අද ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඉරිදා සිග්නෙත් අසපුව වැඩසටහනට මහනුවර අස්ගිරි මහා විහාර වාසී අස්ගිරි විහාරයේ කර්මාචාර්ය යටිහලගල රාජ මහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජනීය වතුරු කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ නෙල්ලිගල හාමුදුරුවෝ අද වැඩම කරලා තිබෙන්නේ. බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගනු ලබනවා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ. අපේ හැමදෙරනේ අපි ප්‍රවේශයක් ගනිමු. දැන් බෞද්ධයන්ට තිබෙන වැදගත් කාලයක් තමයි ඉදිරියට එන්නේ. වෙසක් මාසයට හරියටම තව දින 4කින් වෙසක් මාසය. ඊට පස්සේ පොසොන් මාසය. ඒ වගේම ඇස්සෙල්ල. ඊට පසු වෙන වස් කාලයත් එක්ක එළඹෙන කාලය කටින මාසය දක්වා වූ කාලය මේ අන්තිම මාස 6-7 වගේ කාලය හරි බෞද්ධයන් මේ බෞද්ධ ප්‍රබෝධයෙන් පිරීතිරියන කාලයක්. ඇත්තටම හමුද දැන් සමහරුන්ගේ කනස්සල්ලක් තියෙනවා හිතේ. ගිය අවුරුද්දේ අපිට සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක වෙසක් නැති වුණා. දැන් මේ අවුරුද්දේ මේ කොරෝනා නිසා වෙසක් නැති වෙන්නට යන්නේ කියන කාරණේ වෙසක් පමණක් නෙවෙයි ඉදිරි කාලය පිළිබඳවත්
සැක සහිතව කනස්සල්ලෙන් සංකාවෙන් බලන පිරිසක් ගොඩනැගිලා තිබෙනවා. ඔබ වහන්සේට ඒ කාන්සිය නැත්නම් ඒ කනස්සල්ල නැත්නම් ඒ හිතේ ඇති වෙලා තිබෙන පීඩාව අවම කරමින් අපි මේ ඉදිරි කාලයට මොන ආකාරයෙන්ද මුහුණ දෙවිය යුත්තේ කියලා විශේෂයෙන්ම බෞද්ධයන් වෙනුවෙන් ඒ වගේම අන්‍ය ජාතිකිනුත් වෙනුවෙන් ඔබ වහන්සේට අනුශාසනාවේ ප්‍රවේශය ලබා ගන්න බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් වරුණ අපේ ලක්වැසි ලෝකවාසී සියලුම ජනතාවට ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දත් අපි සීල සමාධි ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආශිර්වාදනය කරමින් වරුණ ඔබ සිහිපත් කළා වගේ මේ තෙරුවන් සරණ ගිය සත්පුරුෂ මිනිසුන්ට ඊටාම පින්බර උභයාර්ථ සිද්ධිය පිණිස පින් කුසල ධර්මයන් රැස් කරගන්න පුළුවන් බොහෝම පින්බර කාලයක උදාව තමයි වරුණ කිව්වා වගේ තව දින 4කින් එන මහා පුණ්‍යවන්ත වූ මාසය ඒ උතුම් වූ මැයි මාසය නැත්තං වෙසක් මාසය උදා වෙනු ලබන්නේ. අපේ සිද්ධාර්ථ භගවත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ නැත්තම් මහබෝසතාණන් වහන්සේ වරුණ සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාටම දස පාරමී ධර්මයන් දස උපපාරමී ධර්මයන් දස පරමත්ත පාරමී ධර්මයන් ප්‍රගුණ කරලා උන්වහන්සේ පිරියුතු සියලුම පාරමී ධර්මයන් පුරලා එදා ගයාවේ වජිරාසනයේදී ගුරු උපදේශ රහිතවම සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්චි දිනේ තමයි වෙසක් පුර පසළොස්වක පොහොය. එහෙමයි. ඒ වගේම තමයි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සෞමරුම් පරදවලා සම්මා සම්බෝධියට පත්වෙනවා වගේම උන්වහන්සේගේ අන්තිම ආත්මය තමයි මහ බෝසත් ආත්මය සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට සිද්ධාර්ථ කුමාරයා උප්පත්තිය ලබන්නේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සාලි සසවක් මුරුල්ලේ දෙවියන් මරුම් බබුන් සහිත තුන් ලෝකයටම මේ චතුරාර්ය පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරලා පිරිනුවනට වඩින්නෙත් වෙසක් පුර පසළොස්වක පොහොය දවස. එහෙමයි. ඒකට මේ වෙසක් පුර පසළොස්වක පොහොය කියද්දිම වරුණ බක් මාසේ භාග්‍යවන්ත මාසේ බක් මාසේ. එහෙමයි. අපි කිව්වා අට්ටු කොටු පිරීලා මිනිස්සුන්ගේ හිත වෙනස් වෙලා හරිම සුන්දර කාලයක්. මේ බක් මාසේ භාග්‍යවන්ත මාසයෙන් සංස්කෘතික උළෙලක් නිසාම නෙවෙයි. සිද්ධාර්ථ ගෞතම භගවත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ මඟුල් ලකුණෙන් යුත ශ්‍රීපාදය මේ ලංකා ධර්ණිතලය තුළ මාගේ තුන්හෙලේ දෙවෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් මේ ලංකා භූමි ධර්ණිතලයේ පාරිශුද්ධතර පත්වෙන්නේ බක් මාසේ. එහෙමයි. ඒ නිසාම මේක භාග්‍යවන්ත මාසයක් වෙනවා. සංස්කෘතික වශයෙන් ගත්තත් බක් මාසේ භාග්‍යවන්තයි, ශාසනික වශයෙන් ගත්තත් බක් මාසේ භාග්‍යවන්තයි. ඒ නිසා සිංහල බෞද්ධයාට භාග්‍යවන්ත මාසයක්මයි බක් මාසය කියන එක. සංස්කෘතික වශයෙන් ගත්තත් ශාසනික වශයෙන්. මේ රටේ ඉන්න මිනිස්සුන්ට අපි සරණගේ දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම ඒ භාග්‍යවත් වූ අංගීරස ශාක්‍යසිංහ ගෞතම අමාමෑණී සම්මා සම්බුදු දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම තථාගතයන් වහන්සේ මේ ලෝකේ හිරිමණ්ඩල සඳ මණ්ඩල වගේ අසාහ්‍ය වූ මනුෂ්‍ය රත්නය උන්වහන්සේ මේ ලංකා දීප දරින්තරයට ඇල උන්වහන්සේගේ ශ්‍රීපාද කමල් යුත්මේ මේ ශ්‍රීපාද මේ ලංකා දරින්තරය පූජනීය කරනවා කියන එක භාග්‍යවන්ත කාරණයක් නේ වරුණ. එහෙමයි. ඒ නිසා බක් මාසේ භාග්‍යවන්තයි. ඒ වගේම තමයි ඒ භාග්‍යවන්ත බක් මාසයෙන් පස්සේ එළඹෙන්නේ ආධ්‍යාත්මයට කතා කරන කාලය. ඔව්. ලෝක සත්වයාගේම නැත්නම් ලෝකයේ සියලුම බෞද්ධ ජනතාවගේ ලෝකයේ පැතිරිච්ච සියලුම තෙරුවන් සරණගේ සත්පුරුෂ දෙවියන්ගේ වෙන්නත් පුළුවන්. බඹලව බඹුන්ගේ වෙන්නත් පුළුවන්. මොල්ලව මිනිසුන්ගේ වෙන්නත් පුළුවන්. නාගලෝකේ නාගයන්ගේ වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මයට කතා කරන සුන්දර ස්වර්ණමය කාලයක උදාවක් මේ ඇවිල්ලා තියෙනවා. මෙහෙමයි. ඒකට ආධ්‍යාත්මික ගුණයට ආධ්‍යාත්මික ගුණධර්ම දිනු කරගන්න කාලේ. ආධ්‍යාත්මික ගුණධර්ම පුරන්නට සූදානම් වෙන ඇත්තෝ ඉන් අනතුරුව ආධ්‍යාත්මික ගුණගාවට ගුණධර්ම පුරන්නට හිත සකස ගන්න ඇත්තෝ ආමිසයෙන් පින් කරන කාලේ. ආමිසයෙන් පරතරයට ඇත්තෝ ආමිසයේ පින්කම් කරලා ධර්මය අවබෝධ කරගත්ත ඇත්තෝ ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන කාලේ. එහෙමයි. ප්‍රතිපත්ති පුරන කාලේ තමයි ඉදිරියට එන්නේ. ඒ නිසා මේ තව දවස් 4කින් උදා වෙන්නේ වරුණ තෙරුවන් සරණගේ දෙවියන් මරුන් බබුන් සහිත තුන් ලෝකයේ සත්‍යයේ භාග්‍යවන්ත වූ කාලයක්. එහෙමයි. මේක ස්වර්ණමය කාලයක්. ඒ කියන්නේ දින 10කින් ලැබෙන්නේ භාග්‍යවන්තම දවස. භාග්‍යවන්තම දවස. මේ දෙවියන් මරුන් බබුන් සහිත තුන් ලෝකේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දැන් උදාහරණයක් ගත්තොත් වරුණ අද ලෝකෙම කතා කරන සබහාදාම ගැන මුළු ලෝකයක් කතා කරන මේ සබහාදාමයි බුදුදහමයි කියන්නේ අවියෝජනීය සම්බන්ධතාවයක් තිබෙනවා. සම්බන්ධතාවය මේක ඇවිල්ලා කරත්තික රෝද දෙක වගේ. ඒක සමානව යන්න ඕන දෙයක්. බුදුදහමයි සබහාදාමයි කියන්නේ මේ ලෝකේ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය
සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිය දුරපුේ මහබෝසතාණන් වහන්සේ අප්‍රමාණ දෙව්ලොව දිව්‍ය සැපවින්ද බ්‍රහ්මලෝකේ බ්‍රහ්ම සැපලින්ද මනුස්සලෝකේ රාජ සම්පත්තිය වින්ද දෙදෙව්ලොවට අධිපති සක්දිවිදි වෙලා හිටියා සක්විති රාජ සම්පත්තිය විඳලා උන්වහන්සේ එදා සකල සිරිම් පිරි ඒ කිඹුල්වත් පුරේ අසාහයු රජතුමා සුද්ධෝදන මහ රජතුමාට දාව ජනක ශක්තිය ඇරගෙන මහාමාය දේවියගේ කුස තුළ පිරිසිඳගත්තේ රාජ කුමාරයා. ඒ වගේම ඔටුන්න හිමි කුමාරේ. හැබැයි එච්චර සම්පත් තිබ්බේ මහබෝසත් උතුමන් වහන්සේ මෙලව එළිය දුටුවේ ගහක් යට. එහෙමයි. ස්වභාවික පරිසරයේ ගහක් යට. සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරපු උන්වහන්සේ දෙව්ලොව දෙවියන්ට බඹලොව බඹුන්ට මල්ලොව මිනිසුන්ට දෙවියන් මරුන් බඹුන් සහිත තුන් ලෝකේ කිසිදු සත්වෙකුට කරන්න තා හිතන්නවත් බැරි. 6 අවුරුදු මහා දුෂ්කර ක්‍රියාව කරලා මේ ලෝකේ පරම ගාම්භීර මහ චතුරාර්ය සත්‍ය මේ මඟුල් සක්වල ආලෝකමත් කරමින් ඒ වගේ මකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වත් මහා නිරේ දක්වත් ආලෝකේ පතුරවලමින් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ ගහක් යට. එහෙමයි. ඇසුත රුක්ෂයේ මුල. එහෙමයි. උන්වහන්සේ එහෙම පත්වෙලා දෙවියන්ටත් බබුන්ටත් නාගීන්ටත් දෙවියන්ටත් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේගේ ශ්‍රාවක ගිහි පාර්ශවයේ දායකයෝ කොසල් රජ්ජුරුවෝ ඒ වගේම අජාසත්ත මහ රජ්ජුරුවෝ ඒ වගේ මහ රජ්ජුරුවෝ වරු පාපිස්නාවක්සේ සලකපු උන්වහන්සේ දායකයොන්ට ඒ දායකයෝ ඒ වගේ හිටියේ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් දිවි දෙන්න රැස් වෙච්ච රජවරු හිටියා දායකයෝ වෙලා. අනේපිරි සිටුතුමා මල්ලිකා දේවිය ඒ වගේ එදා දඹදිව් තලයේ මහ දාන පෙතිය සසර පාරමිතා පුරාගම ගෞතම සම්බුද්ධ ශාසනයටම උපකාර කරන්න. අපු මහ දාන පෙතිය හිටියා. ඒ වගේම සකල සිරිම් පිරි සියලු සම්පත්ති වලින් යුක්ත එදා භාග්‍යතුන් වහන්සේ සවැත් නුර දෙවුරන් වෙර තියෙද්දි පූර්වාරාමේ තියෙද්දි වේළුවනාරාමේ තියෙද්දි ඒ ඔක්කොම තියෙද්දි උන්වහන්සේ අනිච්චාවත සංඛාර උපාද වය ධම්මිනෝ නැත්තං උන්වහන්සේ අන්තිම බුද්ධ වචනය තමතලා උන්වහන්සේ පිරුණුවන්ට වඩින්නේ වෘක්ෂයක් යට. දැන් මේ ආනන්ද මහරහතන් වහන්සේ එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා නේද මෙච්චර රමණීය වූ විශාල නුවරවල් තියෙද්දී ඇයි බුදුරජාණන් වහන්සේ මේ ස්ථානේ මේ වගේ තැනකට වඩින්නේ කියලා. සුළු කොට සලකන්න එපා ආනන්ද කිව්වා. මේක ජය භූමියක් කියනවා. එහෙමයි. එතකොට මම මේ කතා කරන්න ආවේ අද ලෝකයා පරිසරය ගැන කතා කරනවා. මේ කොරෝනා වෛරසය ගැන කතා කරන මේ හැම දෙයක්ම සොබහා දහමට එරෙහි වෙච්ච නිසා. එහෙමයි. මං හිතන්නේ වරුණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ පහළ වෙච්චි ශාස්ත්‍රුන් වහන්සේලාගෙන් සොබහා දහමත් එක්ක ගැලපෙච්චි සොබහා දහමට ආදරය කරපු සොබහා දහමත් එක්ක උන්වහන්සේගේ ත්‍රි මංගල්‍ය සිද්ධ වෙච්චි ශාස්ත්‍රු කෙනෙක් නැහැ. ගහක්කට උප්පත්තියක් ලැබලා ගහක්කට සම්මා සම්බෝධියට පත් වෙලා ගහක්කට පිරිනුවම් පෑවා. ආරාම රෝපා වනරෝපා උන්වහන්සේගේ දේශනාවේ ඕන තැනක් ගන්න සිසම්පා වනය කියන්නේ ඇටේරියා වනයක්. එහෙමයි. චාපල්‍ය නුහුර කියන්නේ චාපල්‍ය චම්පක කියන්නේ හපු වලට. වේළුවනේ කියන්නේ උණ වලට. මේ අරහත් දජය දෙවියන් මරුන් බඹුන් වඳින මේ මන් දරාගෙන අරහත් දජය ලෝකේ ජය කොඩිය මේ අරහත් දගේ චීවරේ මේ චීවරේ කොටු බැදලා තියෙන මගද කෙතේ විදිහට. එහෙමයි. මේ ගෞතම සම්බුද්ධ ශාසනය කොතුවක් කල් පවතිනවද මගද කෙතේ අනුරුව මේ අරහත් දජය තියෙන මේ චීවරයේ තියෙන මේකට කියන්නේ අරහත් දජය කියලා වරුණ. එතකොට උන්වහන්සේ පොරවන වස්ත්‍රේ පවා සබහා දහමත් එක්ක ගැලපිච්ච දෙයක්. එහෙමයි. උන්වහන්සේ කියන අරඤ්‍යගතෝවා ශුන්‍යාගාරගතෝවා රුක්ක මූලගතෝවා. දැන් බලන්න මේ ශුන්‍යාගාරයක් වෙන්න පුළුවන් අරණ්‍යයක් වෙන්න පුළුවන් රුක්ක මූලයක් වෙන්න පුළුවන්. ඒකට උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා අප්‍රමාණ වීරිය අරගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වීරිය ගත්තේ ගස් යට ඉඳගෙන. එහෙමයි. එහෙනම් බුදුදහමයි සබහා දහමයි කියන්නේ වරුණ දෙක එකට යන එකක්. වෙන් කරන්න බෑ කොහොමද? වෙන් කරන්න බැරි දෙයක්. වෙන් කරන්න බැරි දෙයක්. ඒ නිසා මේ කොරෝනා වෛරසයටත් ලෝකේ මිනිස්සු ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා. අන්තර මට ඊට කලින් ඔබ වහන්සේගෙන් දැනගන්නට ඕන මෙහිම කාරණාවක්. දැන් එතකොට ස්වභාව ධර්මයේ බුදුදහමයි අතර තිබෙන මේ අවියෝජනීය සම්බන්ධතාවය ස්වභාව ධර්මයේ හිටිපමණින් අවබෝධය කරා යන්න පුළුවන් කමක් තියනවාද? ධර්ම අවබෝධය කරා යන්න ඉඩකඩක් ස්වභාව ධර්මයෙන් අපිට ඇත්තටම ලැබෙනවාද මේ චතුරාර්ය සත්‍යයෙන් පරිබාහිරව? වරුණ ඊටාම වැදගත් ප්‍රශ්නයක් මතු කරේ.
මේ භාග්‍යතුන් වහන්සේ මුලත් කල්යාණකොට අගත් කල්යාණකොට මැදත් කල්යාණකොට දේශනා කරන පරම ගාම්භීර ධර්මයක් තියෙන චතුරාර්ය සත්‍යය. ඒකට මේ තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ප්‍රඥාවට අඳගහන එක. එසා සෝභා ධර්ම අපි දැන් උදාහරණ සමහරත් විතර මේ පැල හිටපුවාම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. කෙත්වතු හදපුවාම ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒකට කැල අක්කරක දාස් ගානක් ගස් හිටපුවාම ඒක තමයි නිවන කියන්නේ. ඒකට ඒ පිනම ඇති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පාලංගේ දඬු හදන එක ගස්වැල් හදන එක පිනක් රැස්සෙන දෙයක්. ඒ වගේම ඒ ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන කෙනාට ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කරගන්න පුළුවන් සාධකයක් තමයි ස්වභාව ධර්ම කියන්නේ. එහෙමයි. ඒකට හොඳ පරිසරයක් ඇති කරලා දෙන. ඒ ගහකොළ සතාසී උපාව ඇලදොල ගලන ගංගාව මේ හැම දෙයකම තියෙන පාරිසරික සාධකය ඒ උන්වේ විදසුන් වඩන මහා උත්තමයන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කරගන්න මානසික පසුබිම ඇති කරගන්න උපකාර කරන ධර්මතාවයක්. උපකාර කරන භෞතික පසුබිමක් ඇති කරලා දෙනවා. පිනක් ඒ කියන්නේ දැන් අර කෙත්වත පූජා කිරීමත් අට පිනක් මහා කුසලයක්. අට මහා කුසලයක්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ පැම් පොකුණු හදනක දිවාරය පින් වැඩෙන ක්‍රියාවක්. එහෙමයි. ආරාම ගස්වැල් හදනක දිවාරය පින් වැඩෙන ක්‍රියාවක්. එතකොට ඒක පිනක් රැස් වෙන එක පැත්තකින්. ඒ වගේම තමයි වරුණ ඒ ස්වභාවික නිස්කලංක පරිසරය. දැන් උදාහරණයක් ගත්තොත් අපි කිව්ව වේළුවනාරාමේ. එහෙමයි. එතකොට දැන් අපි වේළුවනේ කලන්දක නිවාපේ. කලන්දකය කියන්නේ ලේන. ඔව්. ලේන. එතකොට අපි ගත්තාම ඇක්ටේරියා වනේ සින්සපා වනේ ඇක්ටේරියා වනේ. ඊට අපි ගත්තාම කදිර වනේ රේවත හාමුදුරු හිටපු. කදිර කියන්නේ පතොක් වර්ගයක්. ඊට පස්සේ ඒ වගේ ගත්තාම අපි ගත්තා මුලදී චම්පක චාපල්්‍යයන් නුවර. එතකොට අර ස්වභාව ධර්මයෙන් ගැවසී ගත්ත පරිසරය ලුම්බිනි සල්ලු වෙනගෙන සීල සමාධි ප්‍රඥා වඩන උතුමන්ට රාග දේශ මෝහ වඩන්ට පදං වීරිය ඇති කරගත්ත වීරිය වඩන උතුමන්ට ඒ ස්වභාවික පරිසරය ජය භූමියක් වෙනවා ඒක වඩා ගන්න. හැබැයි ඒක හැදුවා කියලා මේක දියුණු වෙන්නේ ඇතුලේ. දැන් එතකොට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පිළිබඳවත් අපිට ඒ අර්ථයෙන්මද හිතන්න වෙන්නේ. දැන් සමහර විටන් ඉන්නවා ජයශ්‍රී මහ බෝධිහාමුදුරන් වහන්සේ අභියස තමයි උන්වහන්සේ ධර්ම අවබෝධය කළේ නිසා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙනුවෙන් යම් දෙයක් කරන අපේ ධර්ම අවබෝධය ලැබේවි කියලා. වරුණ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ සියලු සම්පත් අතහැරපදන ජය මහ බෝධිහාමුදුරුවෝ කියන්නේ. එහෙමයි. අපේ මිනිස්සු සියලු සම්පත් ඉල්ලන තැන ජය මහ බෝධිහාමුදුරුවෝ කියන්නේ. එහෙමයි. විභාග අංකෙත් එල්ලනවා, නඩු අංකෙත් එල්ලනවා, වාහන අංකෙත් එල්ලනවා. කුමාරිගේ විදේශ ගමන සාර්ථක වේවා. අන්තිමේට ඔක දැන් අපිට කියන්න බෑ මේ විවාහ හරියන්නේ නැත්නම් කසාදි ඉල්ලන්නෙත් එතනමයි. ජය මහ හාමුදුරුවනේ පිරිණි පුතෙක් දෙන්නයි. ඒක සංස්කෘත වශයෙන් බැදිච්ච හොඳ අපූර්ව සිද්ධාන්තයක් අපේ රට තුළ තියෙනවා. හැබැයි මේක අධ්‍යාත්මයත් එක්ක ගලපලා ගද්දි පරස්පරයි. ඒවල දැන් උදාහරණයක් ගත්තොත් ජයමහා හාමුදුරුව පූජනීයත්වයට පත් වෙන භාග්‍යතුන් වහන්සේ කරපු ක්‍රියාවක් තියෙනවානේ. උන්වහන්සේ මේ ලෝකේ කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. පින්වත් මහණෙනි මේ ලෝකයේ පරම දුර්ලභ මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒ දුර්ලභ මිනිස්සු තමයි කල්හි ගුණ දන්න මිනිස්සු. කෘතගුණ හඳුනන අය. කෘතගුණ හඳුනන මිනිස්සු. දැන් උදාහරණයක් අපේ රටේ පැවිද්දෝ කොච්චර අපිට හම්බ වෙනවද කල්හි ගුණ දන්නේ නැති මිනිස්සු. එහෙමයි. ඒකට අපිට ගිහියෝ කොච්චර හම්බ වෙනවද? ඒකට මේ ලෝකයේ ආධ්‍යාත්මික වශයෙන් වරුණ මිනිස්සු සත්පුරුෂ කරන කාරණයක් තමයි කල්හි ගුණ දන්නවා කියන එක. කල්හි ගුණ ඇත්තෝ කියන එක. කෘතගුණ භාවය කියන එක. මිනිස්සු සත්පුරුෂ මිනිස්සුන්ගේ තුල තියෙන ගුණයක්. හැබැයි කල්හි ගුණ නැති මිනිස්සයා සත්පුරුෂයෙක් හැටියට කියන්න බෑ. කල්හි ගුණ නැත්තම් කල්හි ගුණ අමතක කරනම් ਉਹ සත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. ਪਰ බලන්න මේ ලෝකේ දේවාන්ති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම ලෝයේ හිරු මණ්ඩල සඳ මණ්ඩල වගේ ඉන්න මේ භාග්‍යතුන් වහන්සේ ලෝකයාට මල්ලෝ මිනිසුන් හම්බෙන්න කලින් දෙව්ලොව දෙවියන් හම්බෙන්න කලින් උන්වහන්සේ ප්‍රථමයෙන්ම මොකද්ද කරේ? අර උන්වහන්සේ මහබෝසත් අවදියේ පිට දීපු මහබෝසත් අවදියේ සෙවණ දීපු සම්මා සම්බෝධියට උපකාර කරද්ද සම්මා සම්බෝධියට පත් වෙන්න වීරිය ගද්ද උපකාරයක් වෙච්චි. එහෙමයි. සෙවණ සලසපු ඒ මහබෝ හාමුදුරුවෝ දිහා අබිනීල වූ උන්වහන්සේගේ නෙස් සංගලින් ඒ මහබෝ හාමුදුරුවන්ගේ රංකඳ දිහා බලාගෙන සතියක් ඇසිපිය නොහෙලා බලන් ඉඳලා ඒ මහබෝ කඳ පූජනීය කරා. එහෙමයි. මහබෝ හාමුදුරුවෝ එතකොට මහබෝධියට වඳින්නට හේතුවක් තියෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේම අනුදන වදාරනවා පාරිභෝගික වස්තුවක් හැටියට මේ මහබෝ පරම්පරාවෙන් පැවතගෙන මහබෝ හාමුදුරුවෝ වඳින්න කියලා. ඒකට ඒක වැන්දා කියලා කාමස පූජාව. ඔව්.
ඒක බැන්දා කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒකට මහබෝ හාමුදුරුවෝ වැඳගෙන අපිට පුළුවන් පිනක් රැස් කරගන්න. එහෙමයි. පින කියන එක නිවනට උපකාර වෙනවා. දේව භූතස්සප උපකාරණ පුඤ්ඤානි, පබ්බප්තිදස්සප උපකාරණ පුඤ්ඤානි. පැවිද්දාටත් උපකාරය පිණිස පවතින්නේ පින. අර පින කියන එක නිවනට උපකාර කරන ධර්මතාවයක් වරුණ. එහෙමයි. දැන් සමහර අත්ව කියන පින කියන එක සසර යන්න ලෞකික සම්පත් ඇති කරගන්න දෙන ධර්මතාවයක්. මේක මේ නිවනට හේතු වෙන්නේ නිවනට නම් කුසලයේ විතරයි. පින කියන්නේ සසරට යන්න මේ වගේ කතා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. අද උදාහරණයක් මම ඔක හැමදාම net නැදිරිත් කියලා තියෙනවා. වරුණ මම පැවිදි වෙද්දී මගේ උපාධ්‍යායංග වහන්සේ ළඟට ගිහිලා කියන්නේ සබ්බ දුක්ඛ නිසා නිබ්බාන සච්චි කරණත්තා ඉමං කාසාවං දත්තා පබ්බා ජේතමං බන්තේ අනුකම්පං උපාදාය. ස්වාමීනි සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක නැති කරන්න. නිබ්බාන සච්චි කරණත්තා නිමං මග සාක්ෂාත් කරගන්න. ඉමං කාසාවං දත්තා පබ්බා ජේතමං බන්තේ අනුකම්පං උපාදාය. මේ කසාවත දවටලා මම පැවිදි කරන්න අනුකම්පා පිණිස. වට පැවිද්දෙක්ගේ මූලික පැවිදි ජීවිතයේ තව භවයක් කරා ගායාමන් ගම වර්තමාන පැවිද්දත් එක්ක මේක ගලපගෙන පුම්බගෙන උස්සගෙන වැලෙන්න හදන්න ඕනේ නෑ මේ කාරණේ වරුණ. එහෙමයි. ඒකට පැවිද්ද කියන ජීවිතේ මේ වාක්‍යම තමයි එදා භාග්‍යතුන් වහන්සේ ධර්මාන කාලේ තිබ්බේ. එහෙමයි. සරේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාපු මුල් කාලේ තිබ්බේ වර්තමාන තිබ්බේ පැවිදි වාක්‍ය ඕක. උපසම්පදා වාක්‍ය ඒකමයි. එතකොට කසාවත දරන පුජ්‍යලයාගේ ඒකායන අරමුණ වෙන්නේ ඒ ආත්මයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. එහෙමයි. ඒකට පින කියන එක වරුණ සසරට උපකාර කරන ධර්මයක් නම් මේ ආත්මෙන් රහත් වෙන්න අරමුණු කරගත්ත පැවිද්දට පින ඕනේ නැහැ නේද? ඔව්. එස අරඤ්ඤන එකක් නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව ශ්‍රී මුකෙන් දේශනා කරන උන්වහන්සේගේ මුව මඩලෙන් පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දටත් උපකාරී වෙනවා. පැවිද්දටත් උපකාර වෙන්නේ පින කියන එක. ඒ නිසා මහබෝ හාමුදුරුවන්ට වැන්දා කියලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ජය මහා හාමුදුරුවෝ දිහා අපි ඇස්පිය දිහා බලන්නේ නැතුව මහ බෝබද පාත්මලට ඇහැ බෝධිද්‍ය ඇස් දෙක ගහන්න නැතුව අපි බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ මහබෝ හාමුදුරුවෝ සතුව තියෙනවා මාර්යා පරාජය කරන ශක්තිය. ඒ ශක්තිය අරගෙන සුඛී ආධ්‍යාත්මික පාරිශුද්ධිය ඇති කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඒ ජය භූමියට වෙලා අපේ තියෙන කෙලෙස් එළියට දාලා හොඳ දේ අරගෙන නරක දේ එළියට දාලා හොඳ දේ අරගන්න වීරිය ගන්න අදිෂ්ඨානයක් ඇති කර ගන්න. මේ මහබෝ හාමුදුරුවන්ගේ මුලදී මගේ ශාස්ත්‍රඥ වහන්සේ සවුමරුන් පරදවුවේ. ඒ සවුමරුන් පරදවල උන්වහන්සේගේ අභිනින් net සංගලින් පිදුම් ලැබුවා වූ මහබෝ හාමුදුරුවන්ගේ දක්ෂිණ ශාඛාව මේ වැඩිනේ අනුරාධපුරයේ මහමෙවුනාවෙන්. මේ මහබෝ හාමුදුරුවන්ගේ රංකන්දත් එදා මගේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ net සංගලින් දැක්කා. අනුරාධපුරයේ මහමෙවුනාවෙන් වැඩිනේ මහබෝ හාමුදුරුවන්ගේ රංකන්ද වරුණ ඒ බෝධියේ කන්දට මං කියන්නේ රංකන්ද කියලා. මහබෝ රංකන්ද ඒ කඳත් එදා ගෞතම බුදුහාමුදුරුවෝ නෙස් සංගලට ගැටිච්චි රං කඳයි. ඒක තමයි ලෝකේ පරම ගාම්භීර වෘක්ෂය. ලෝකේ ලිඛිත ඉතිහාසයක් තියෙන පරිම වෘක්ෂය. ලෝකේ දෙවියන් මරුන් බඹුන් සහිත වඳින එකම වෘක්ෂය. අද ගයාවේ වජිරාසනයේ තියෙන ළඟ තියෙන බෝධිය 7 වෙනි පරම්පරාව නැත්නම් 9 වෙනි පරම්පරාවේ බෝධිය. උන්වහන්සේගේ අඹිනිල් නෙත් සංගලි බලලා පූජනීය වෙච්චි. උන්වහන්සේගේ ඇස ගැටිච්චි ඇස රැඳිච්චි සතියක් ඇස රැඳිච්චි ඒ මහබෝ හාමුදුරුවන්ගේ රංකදේ දකුණු ශාඛාව මේ තියෙන. ඒ කියන්නේ අර ඇඳිරි නීති අතරතුරත් ඔබ වහන්සේ වල්පල ගෞතම ස්වාමීන් වහන්සේ මම දැක්කා. උන්වහන්සේ මමයි ගිහිල්ලා ජය මහා හාමුදුරුවන්ගේ රංකදට නළල තියලා වැඳලා ඒ මහා වැස්සේ. එහෙමයි. මහා වැස්සේ මේ ඇඳිරි නීති තියෙද්දි. ඒ නිසා වරුණ ඒක මහබෝ හාමුදුරුවන්ගේ ගෞරවයක්. ඒක ගෞරව. මහබෝ හාමුදුරුවෝ දිහා බලාගත්තාම අපිට පුදුමාකාර ආධ්‍යාත්මික ප්‍රභාස්වර භාවයක් ඇති වෙන හිතේ. ඒ ප්‍රභාස්වර භාවය තුල වීරිය ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක මිසක් ඒකට වැන්දා කියලා ඒක දිහා බලන් හිටියා කියලා ඒකට අටපිරිකර ලක්ෂයක් පූජා කරා කියලා සිවුරු 2000ක් පූජා කරා කියලා සිවුරු 6000ක් පූජා කරා කියලා මේක නිකන් ලබා ගන්න බෑ. අවබෝධය ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් ගහක් ගිටවලා පැල හිටවලා කුඹුරු කළා කියලා අවබෝධ කරගන්න. එහෙනම් වරුණ මේ මමත් මේ කැලයක් දෙකක් හිටවලා කුඹුරක් දෙකක් වවලා අපිට මේක මේ කිසි ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඉතින් සේරටම කලින් ගොයියෝ නිවන් දැකලා. ගොවියෝ පොල් වතු රබර් වතු තේ වතු කාර්යෝ ඔක්කොටම කලින් නිවන් දැකලා වරුණ. එහෙමයි. ඉතින් අපි මේ ධර්මයට තිබෙන ගෞරවය හැලුවට ලක් නොකළ යුතුයි කුමන හෝ අවස්ථාවක හෝ වේවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ඒ ගම්භීර දේශනාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකෙන් දේශනා කරපු සුවාසුදහසක් ධර්මස්කන්ධය රැකගෙන අපි ඉදිරියට යන්නට ඕන. අපි අපේ හාමුදුරනේ දැන් මේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ගුණයන් පිළිබඳ මේ කතා කරන අතරතුර වර්තමානයේදී
ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන්නේ මේ වර්තමානයේ ඇති වී තිබෙන කොරෝනා ව්‍යසනයත් එක්ක වසංගතයත් එක්ක අපේ සමාජයට අපි ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ගොඩනගන්නට උත්සාහ දැරීම. ඒ උත්සාහ දැරීමත් එක්ක භික්ෂූන් වහන්සේගේ කාර්යභාරය කොමක්ද කියන එක පිළිබඳ වර්තමානයේ බොහොම විවාදාස්පන්න මේ සාකච්ඡාවට ලක් වෙලා තිබෙනවා, බඳුන් වෙලා තිබෙනවා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇසුරේ. ඒ නිසා මම ඔබ වහන්සේගේ මේ පිළිබඳව ඔබ වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට දක්වන ආකල්පය පිළිබඳ දැනගන්නට කැමතියි. වරුණ මේක ගැන කතා කරද්දී ශ්‍රී ලාංකීය භික්ෂුව, මේ ශ්‍රී ලාංකීය භික්ෂුව කියන්නේ වරුණ මේ පුදුමාකාර භික්ෂුවක්. මේ ලංකාවේ බුදුදහම ඒමස්සෙක මිහිඳු මහරහතන් වහන්සේනේ අනුදැන වදාරලා පටන් ගන්නේ මහාවිහාර සම්ප්‍රදාය. මේ මහාවිහාර සම්ප්‍රදායට කාටවත් බුරන්ට බෑනේ. මේ දුහාඳුගෙන ආපු ධර්මෙත් හොඳයි නා. ඒ ආපු සංස්කෘතියත් හොඳයි නා. උන්වහන්සේ අත කරපු මහාවිහාර නරක වෙන්න බෑනේ. එහෙමයි. ඒකට මේ මහාවිහාර සම්ප්‍රදායත් එක්ක මේ ශ්‍රී ලාංකීය භික්ෂුවට ලෝකේ කිසිදු භික්ෂුවකට නැති සම්ප්‍රදායක් ගොඩ නැගෙනවා. ඒක බෞද්ධ ශිෂ්ටාචාරය. එහෙමයි. ඒ අඛණ්ඩ ශිෂ්ටාචාරය තියෙන්නේ ලංකාවේ විතරයි. එතකොට වරුණ ඉදා බලන්නකෝ මහසෑය හදලා රජවරු පූජා කරන්නේ මොකද්ද? වචනයට මොකද්ද කියන්නේ? කෙත් වතු. වතු. මහ බෝහඳුර රංකදල මොනවද පූජා කරන්නේ? කෙත් වතු. වතු. මයංගනේ මුතියංගනේ මහසෑය මේ රජවරු පූජා කරන්නේ මොනවද? කෙත් වතු. ඒකට කෙත් වතු පූජා කරන එක අටමහා පින්කම් වලින් එකක් කියලා කියනවා අපි. අටමහා කුසල් කියලා එකක් මේ ශාසනයේ නැහැ. අටමහා පින්කම් වලින් එකක් කියනවා. ඒකට මේ කෙත් වතු පූජා කිරීම කියන එක මේ ශාසනයේ තියෙන එකක්. ඒක කියලා සාගතයක් අකම අරහත් දජේ දාගෙන මේක කැහපොට ගහගෙන උදැල්ල අරන් කුඹරට බහින්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ. එදා වරුණ ගමේ ලොකුම වීයටුව කොහෙද තිබ්බේ? ගමේ පන්සලේ. ඔය ලස්සන කතාවක් තියෙන වරුණ මහනුවර යුගයේ ගණින්නාන්සලා ඉන්න කාලේදී සංඝරාජ මහ උත්තමයන් වහන්සේ වඩිද්දී ඒක පන්සලක මහ අටුවට ගොඩ වෙන්න පඩි කඩද 550 ජාතක කතා පොත තියලා තිබ්බා කියනවා. පඩි කඳට. ඔව්. ඒකේ මං ආවේ ඒක පිරිහිච්ච කතාව වෙනම කතාවක් වී අටුව තිබ්බා කියන්නේ. ඉස්සර ගමේ ලොකුම අටුව තිබ්බේ පන්සලේ. සාගතයක් ආවොතින් බෙදන්නේ පන්සලේ හාල් ටික. කෙත්වතු වල වැඩියෙන්ම පොල් තිබ්බේ පන්සල් වත්තේ. දැන් අද භික්ෂුන් වහන්සේලා ඉඩම් හිමි වැවිලි කවුරුව වුණාට ඒක මේ ඒ ආපු සම්ප්‍රදාය අපි පාවලා දෙන්න ඕනේ නැහැ. ඒ සම්ප්‍රදාය වැරදි කියන්න ඕනෙත් නැහැ. ඒ සම්ප්‍රදාය නැති කරන්න දිය කරන්න ඕනෙත් නැහැ. හැබැයි මේ රටේ භික්ෂුව කියන්නේ සාකච්ඡා වෙන පැත්තට ගියා වරුණ. මේ රටේ භික්ෂු එදා ජයකොන්තෙත් එක්ක දුටුගැමුණු මහ නරෝත්තමයත් එක්ක 500ක් සංඝයා ඉස්සරහෙන් ගියේ. එහෙමයි. මේ රට එක්සේසත් කරන්න. තිස්ස මහරාමෙන්දර වැඩි. තිස්ස මහරාමෙන්ද. දැන් තුම්පිටකේ එහෙම ඵලයන් කියලා නැහැනේ වරුණ. එහෙමයි. තුම්පිටකේ කොතනකවත් රජතුමා රට එක්සේසත් කරන්න යුද්ධයක් කරනවා නම් සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය පිණිස ලෝවැඩ කරන රජ කෙනෙක් පහලා යුද්ධ කරනවා නම් ඒ යුද්ධ සේනාව ඉදිරියෙන් නුඹලා පළ පින්වත් මහණෙනි කියලා භාග්‍යවතුන් වහන්සේ කොතන සූත්‍රයකවත් දේශනා කළා නැහැ. ඒ නිසා මේ ලංකාවේ තියෙන පිරිසුදු සංස්කෘතියයි තේරවාදී බුදුදහමේ පටල ගන්න ඕනේ නැහැ. තේරවාදී බුදුදහමේ පරතරට ගිය මහ උත්තමයෝ කියන ඇත්තෝ මේකට ගරහන්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ කැලේකට ගිහලා ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව ඇති කරගත්තා නම් හරි පුරන්නේ නැතුව. එහෙමයි. නිසා මේක යන්න ඕනේ වරුණ. මේක යන්න ඕනේ. ඒකට ගත්තාම එදා සද්ධාතිස්ස කුමාරයයි දුටුගැමුණු රජ කුමාරයාට පළහුලැව්වක් ඇති වෙනවා. ගැටුමක් ඇති වෙනවා. සහෝදරයෝ. ගිහලා හැංගින්නේ කොහෙද? පන්සලේ. කවුද අරන් යන්නේ මේක සමතේපත් කරන කරපිටි? භික්ෂුන් වහන්සේ. පින්වත් මරණය උඹ අමතක කරන්න එපා. දේශේ නෑ මේ මුර දේවතාවුන් වහන්සේලාගේ කරපිටින් උඹ යන්නේ. එදා ඒ දෙන්න සමගි කරේ නැත්තම් මේ රටේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ තාම අපි කියවන්නේ සුද්ධ මේ දුටුගැමුණු රජතුමාගේ කාලේ ගැන. එහෙමයි. ඒ සුසංයෝගය ඇති වෙච්ච නිසානේ. ඒ සුසංයෝගය රැක්කේ කවුද වරුණ? භික්ෂුන් වහන්සේලා. ඒ නිසා මේ රටේ භික්ෂුවට වගකීමකුත් තියෙනවා. සාගතය නම් සාගතය, වසංගතය නම් වසංගතය. ඒකට අවශ්‍ය මිනිස්සු පෙළගස්සපු ඓතිහාසික වගකීමක් මේක. මේකට සුදුසුම වචනයක. ලංකාවේ ශ්‍රී ලාංකීය භික්ෂුවගේ ඓතිහාසික වගකීමක් තියෙනවා. සාගතයක් නම් සාගතයට පෙළගස්සන එක. එහෙමයි. වසංගතයක් නම් වසංගතයට පෙළගස්සන එක. ඒ නිසා වරුණ මේ රටේ ආපු ක්‍රමයක් තියෙනවා. එදා පන්සලේ කෙත්වතු පූජා කරපු වැඩිම ඉඩම් තිබේ පන්සලට. ඒ වගේ මිනිස්සු ප්‍රයෝජන ගත්තා. කෙත්වතු ටික තිබුණ අටුව පෙන සාගතයක් આવත් අට පන්සලේ අටුවෙන් තමයි මිනිසුන්ට කැඳ ටික හරි හදන්න දුන්නේ. රජවරු සේනා සංවිධානය කරේ පන්සලේ. මේ රට එක්සේසත් කරද්දී. රජවරු සේනා සංවිධානය කරේ පන්සලේ. සේනාවුන්ට කන්න බොන්න හම්බුනේ පන්සලේ අටුකොට්ටුවේ.
පන්සලේ කොස් ගහෙන් එහෙමයි. පන්සලේ හැදෙන පොල් ගහේ දැන් ඒ කියන්නේ අපේ ගමයි පන්සලයි වැවයි දාගබයි ඔය සංකල්පයෙන් අපේ තිබ්බේ. දැන් එතකොට පන්සලේ නායක හාමුදුරුවෝ ප්‍රධාන කරගත්තු සාදුතර මහා සංඝරත්නය තමයි ගමේ මුරදේවතාවන් වහන්සේ උනේ. හැම දිනාටම අවවාද අනුශාසනා කරපු මඟ පෙන්නපු ප්‍රධාන චරිතය බවට පත් උනේ. හැබැයි අපේ හාමුදුරනේ මේ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය උන්වහන්සේලා හඳුනාගෙන තිබුණා. ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා වර්තමානයේදී කටයුතු කරනකොට ඒ කාර්යභාරය හඳුනා ගන්න ස්වභාවයෙන් ඉක්මවා යන අවස්ථාවන් අපි දකින්නේ නැද්ද? පැහැදිලිවම වරුණු තියෙනවා. ඉස්සර මේ සේනා සංවිධානය කරපු මහරජවරුන්ට දුටුගැමුණු රජතුමාත් එක්ක ගියේ සංඝයා 500 නම සුඛිය පැවිද්ද රැකගෙන හිටියානේ. එහෙමයි. සුඛිය පැවිදි ජීවිතය රැකගෙන හිටියා. උන්වහන්සේලාගේ චේතනාව මුලත් පාරිශුද්ධයි, මැදත් පාරිශුද්ධයි, අගත් පාරිශුද්ධයි. එහෙමයි. උන්වහන්සේලාට දුටුගැමුණු රජතුමා රජ වුණාට පස්සේ රට එක්සේසත් කරලා රාජසභාවෙන් ඉඳ ගන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. එහෙමයි. නිර්රතකෙත් අතු ගන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. පාර්ලිමේන්තුව අනුමනාවක් තිබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් මගේ රාජසභාව කිව්වේ ඒ කාලේ. එහෙම දෙයක් තිබ්බේ නැහැ. එහෙමයි. හැබැයි උන්වහන්සේගේ චේතනා පාරිශුද්ධ ඒක ශාසනික වශයෙන්, ජාතික වශයෙන්, ඒ වගේම ජාතික වශයෙන් සහ ශාස්ත්‍රීය වශයෙන් මුලැමැද අග පාරිශුද්ධ චේතනාවක් තිබ්බා. අද සතර පරාජිකාවත් නැති කරගෙන බඩුමලු බෙදුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක මම පිළිගන්නවා. එහෙමයි. එයාලගේ පැවිද්ද රැකගෙන පැවිද්දේ සීමාව වටහාගෙන හැබැයි වරුණ කවුරු මොනවා කිව්වත් වවපල්ලා උඹලා කෙත්පත්තු වවපල්ලා කියන එක සහ ඒකට අනුශාසනා කිරීම මං කිසිසේත්ම වැරද්දක් විදිහට දකින්නේ නැහැ. ඔව්. ඒක භික්ෂුන් වහන්සේකාරය ඒක භික්ෂුන් වහන්සේලාගේ අර මං කියව ඓතිහාසික වගකීමක්, සාසනික වගකීමක් නෙවෙයි. නෙමෙයි. ඒක මම කියන්නේ සාසනික ජාතික වගකීම සහ ඓතිහාසික ජාතික වගකීම කියන එක බද්ධ වෙලා ශ්‍රී ලාංකීය භික්ෂු විකාශනය වෙන්නේ මේ අවුරුදු 2400 2300 විකාශනය වෙන්නේ සාසනික වගකීම සහ ඓතිහාසික සංස්කෘතික වටිනාකමකුත් එක්ක ජාතික වටිනාකමකුත් එක්ක කාර්යභාරයකුත් එක්ක එසා උන්වහන්සේලා ආධ්‍යාත්මික ගුණ වගා මිනිසුන් ඇති කරනවා වගේම අර ඓතිහාසික වගකීමත් එක්ක මෙන්න ඉදිරියේදී සාගතයක් එන්න පුළුවන් වසංගතයෙන් පස්සේ සාගතයක් එන්න පුළුවන් රට රාජික වෙනවා වෙන රටවල මේ ප්‍රශ්න දෙනවා බඩු නැවෙන්න කහ නැවෙනකන් උඹලා බලන් ඉන්න ඕනේ කහ කුඩු ටික ගන්න අවත්තේ කහ ටිකක් හදාගනින්න කියලා උන්වහන්සේලා එන මිනිසුන්ට අනුශාසනා කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මං කියන්නේ සිවුර කැහපොට ගහගෙන කුඹුරට බහින්න ඕන කියලා. එච්චර අපි ප්‍රාථමික වෙන්න ඕනෙත් නෑ වරුණ. හරිද? එදා ඉඳන් භික්ෂුව කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ චින්තනීය විප්ලවයක් ඇති කරන්න පුළුවන් ගමට රටට නායකත්වය දීපු චරිතේ. ඒකට මම කුඹුරට බහින්න එක නෙවෙයි. මගේ ගමේ මිනිස්සුන්ගේ චින්තනීය විප්ලවයක් මට ඇති කරන්න පුළුවන්. එහෙමයි නායකත්වය දෙන්න පුළුවන්. නායකත්වය දෙන්න ඕනේ. මුලමැදාග කියලා දීලා. ශ්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර අපි ආරම්භ කළේ ඔබ වහන්සේලා පෙරට කොටගෙන ඔය අර්ථයෙන්ම තමයි. මහා ලොකු දෙයක් කරේ නෑනේ වරුණ. අපි එකෙන් බොහෝ දේවල් නමුත් කරානේ. එහෙමයි. නේ එනිසා භික්ෂුව කියන්නේ චින්තනීය විප්ලවය. භාග්‍යතුන් වහන්සේනේ මේ ලෝකේ පහළට වැඩිම දැවැන්තම චින්තනීය විප්ලවය කරපු ශාස්ත්‍රඥ වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් අපි සරණගේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි. උන්වහන්සේ මහා අහිංසාවාදී ජීවිකා වෘත්තියක් හැටියට ගොවිතැන දේශනා කරා. අමිතෝදන දෝතෝදන මේ නං ආවේ රජ බත්වල නමි. රතු බතා සුදු බතා අමිතෝදන එහෙම අපුවම නම ඕදනෙන් කියන බත් සුද්ධෝදන අමිතෝදන දෝතෝදන අගට ආවේ බත් කියන නම. එහෙමයි. උන්වහන්සේලා කුෂිකර්මයේ මුල් කරගත්ත රජ පරම්පරාව. ඒ නිසා මං කියන්නේ මේ ඓතිහාසික වගකීමයි ශාසනික වගකීමයි මේ දෙක පටල ගන්න හොඳ නැහැ. ඒකට ගරහන්න ඕනෙත් නැහැ. තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කරගන්න පුළුවන් නම් සීල සමාධි ප්‍රඥාව වඩාගෙන ඒ ආත්මයේදී මේ ආත්මයේදී මං ආපු එක කරගන්නට යනවා කියන අනේ සාදු සාදු ශුන්‍යාගාරගතෝවා ආරණ්‍යගතෝවා ඔය කියන ස්වභාවික පරිසරයකට ගිහිල්ලා සුඛී ආධ්‍යාත්මික ගුණ වගාව ඇති කරගෙන මේ බොහෝර භයංකර සසරෙන් එතර වෙන්න පුළුවන් නම් සාදු සාදු අපි සාදුකාර දෙනවා. ඒක ගිහියෙක් වෙන්නත් පුළුවන් පැවිද්දෙක් වෙන්නත් පුළුවන්. හැබැයි එයාම අපි නම් එතන ඉන්නේ කියලා මේකත් එක ගැටෙන්න ඕනේ නෑ වරුණ. මේකත් එක්ක ගැටෙන්න ඕනේ නෑ වරුණ. මේ රටේ පැවිදි වෙලා හිටපු භික්ෂුන් වහන්සේලා උපවැදි වෙලා රට එක්සේසත් කරන යුද්ධයට ගිහිල්ලා ආපහු පැවිදි වෙලා සසර ගමනෙන් එතර වෙච්ච චරිතත් මේ ශාසනයේ තියෙනවා. මේ අරුම පුරුම සිද්ධිත් එක්ක සුන්දර චරිතත් එක්ක සුන්දර චරිත කතාත් එක්ක මහා පුදුමාකාර සංස්කෘතියක් එක්ක බැඳිච්චි ශාසනික සම්ප්‍රදායක් තියෙන එකම රට ලංකාව.
හොඳ අපිට අවසාන විනාඩි කිහිපයකට පැමිණ තිබෙන නිසා අපි නැවතත් මේ සාකච්ඡාවේ දැන් වර්තමාන කාර්යභාරය අතීතයේ කොහොමද වික්ෂුන් වහන්සේ පැවැතගෙන ආවේ සහ අපට ශාසනික වශයෙන් මොන වගේ වගකීමක්ද පැවරලා තිබෙන්නේ යුතුකමක්ද පැවතිලා තිබෙන්නේ ඒ වගේම සංස්කෘතික වශයෙන් සමාජීය වශයෙන් ජාතික වශයෙන් මේ විවිධ ස්තරයන් හරහා භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය පිළිබඳව අපිට යම් තාක් දුරකට හෝ සාකච්ඡා කරන්නට අවකාශය ලැබුණා. අපි හැමදාම අවසාන විනාඩි කිහිපේ අර අපි මුලින්ම මේ ඉදිරි කාලය පිළිබඳ සාකච්ඡා කරපු නිසා දැන් ඇත්තටම මේ ආමිසය ප්‍රධාන කොටගත්තු වෙසක් උත්සවයක් වෙනුවෙන් වෙසක් පුර 15ක පොහෝ දිනයක් වෙනුවෙන් නැඹුරු වුණු ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඒ තත්ත්වය මේ අවුරුද්දෙත් අපට ගිය අවුරුද්ද වගේම නැති වෙනවා කියන තැන ඉන්නේ. ඒ නිසා මම ඔබ වහන්සේට අවසාන විනාඩි කිහිපෙදී ආරාධනා කරන්නේ ඇත්තටම එවැනි හිතක් තියෙන කෙනෙක්ගේ ඒ හිතේ ඇති වෙලා තිබෙන කනසලු ස්වභාවයත් එක්ක අපි ඇත්තටම මේ එළඹෙන වෙසක් පුර 15ක පොහොය වෙනුවෙන් ආමිස ප්‍රතිපත්තිය කියන පූජාවන් දෙකොට්ටාශයම විහාරස්ථාන වලට යන්නට දැන් අවකාශයක් නැහැනේ. රජය විසින්ම නිර්දේශ කරලා තිබෙන පවතින මේ ඇඳරි නීති කාල රාමුවත් එක්ක සමූහයක් වශයෙන් ඒක රාශී වෙන්න එපාය කියන කාරණේ. ඒ නිසා අපිට අවුරුද්ද ගත කළ ආකාරයෙන්ම වෙසක් උත්සවයට නැඹුරු වෙනවා නම් ඒ කොයි ආකාරයෙන්ද අපි නැඹුරු විය යුත්තේ? වරුණ මේ කොරෝනා ගිය අවුරුද්දේ සහරා මේ දෙකම ප්‍රඥාවන්ත සත්පුරුෂයාට හොඳ දෙයක් කරේ. මං කියන්නම් මෙහෙම දෙයක්. මේ සැරේ වෙසක් හෝ ගිය සැරේ වෙසක් සහරාන් කොරෝනා එක සමානයි. මේ දෙගොල්ලෝ අපිට නැති කරේ මොකද්ද? සහ ඇති කරේ මොකද්ද? උදාහරණයක් ගත්තොත් මහ ලයිට් පත්තු වෙන ගිරිය පුප්පන් කෑ ගහන විරුදු කියන තරුණ නැති කරා. ඔලු බක්කොත් නටන එක නැති වුණා. රූකඩ නටන එක නැති වුණා. මුළු ගමෙන්ම සම්මාදම් කරගෙන මහා සද්ද ටිකක් දාගෙන ගහන ගමේම සම්මාදම් කරලා ගමේ මිනිස්සු සල්ලි එකතු කරලා ගමේ මිනිස්සුම වෙලා ගමේ මිනිස්සු බෙදන් කන දන්සල නතර වුණා. බලෙන් ඇදලා අරගෙන නෙමෙයි කවන්නේ. ගහනවා. සමහරට අපෙන් ඒ කන්න බැයිද මේ බොහොම සද්දෙන් කතා කරන්නේ. පාරට පනින සමහරට හැප්පිලා මැරෙනවා. ඒ වගේ දේවල් ඒව නැති වුණා. හැබැයි අපිට අමතක කරලා අපි වෙනස් වෙච්චි. අපේ තිබ්බ වෙසක් අපිට ගෙනල්ලා දුන්නා. සහරානුයි කොරෝනයි දෙකම. අපේ ගෙදරම චීනේ වෙසක් චීනේ කොරෝනා තියෙන චීනේ වෙසක් උඩුව නැහැ. ඒවට අපේ අම්මයි තාත්තයි ආච්චි සීයයි අක්කයි නංගි අයියයි මල්ලි එකතු වෙලා අටපට්ටමක් ගෙදර හදනවා. ඒ කියන්නේ මේ කිය අවුරුදු වල අපි චීනෙට තමයි වෙසක් කූඩුවට මුල් තැන දුන්නේ. මුල් තැන දීලා තියෙන්නේ. මේ සැරේ චීනෙට මුල් තැන කොරෝනා දීලා අපි වෙසක් සමරනවා. ඔව්. ඒ කියන්නේ අපිම හදා ගන්න. බකට් එක කොහෙන්ද? චීනෙන්. බයිඩින් කම්බිය කොහෙද? චීනෙන්. වෙසක් කූඩුව කොහෙද? චීනෙන්. අර ඔලු බක්කුණටන මූණ කොහෙන්ද? චීනෙන්. බෞද්ධ කොඩිය පවා ගේනවා. බෞද්ධ කොඩිය පවා මේඩ් ඉන් චයිනා. අර ලස්සන පෝස්ට් එකක් දැක්කා. ඔක්කොම මේඩ් ඉන් චයිනා වෙලා මේ සැරේ අපිට මරණයත් කොරෝනා වලින් මේඩ් ඉන් චයිනා වුණා කියලා. එහෙම කොල්ලොත් මේ ගෙවල් වලට ඉද්දි නිර්මාණශීලී අදහස් ආවරුණ. ඒ කෙසේ නමුත් මං හිතන්නේ සුඛී ආධ්‍යාත්මික ගුණවගාව ඇති කරගන්න පුළුවන්. විසුරු දස්සන වලින් ඈත් වෙලා ආධ්‍යාත්මික ගුණවගාව ඇති කරගන්න පුළුවන් හොඳම වෙසක් මේ අවුරුද්දෙත් එනවා. ගෙදර ඉඳන් අවුරුදු වගේම ගෙදර ඉඳන් ආධ්‍යාත්මික මේ ගුවන් දැන් නෙත් අපි දැන් සැලසුම් කරනවා හොඳ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව ඇති කරගන්න පුළුවන් හොඳ පොසොන්නට වෙසක් වැඩසටහන අපි දැන් කොහොම සංවිධානය කරනවා. දැන් ඔබතුමා මේ මං එද්දි දැන් කොලයක් කරගෙන හදා හිටියේ එහෙමනේ. එහෙමයි. මේ කොහොමද ආධ්‍යාත්මයට කතා කරන්න පුළුවන් මිනිස්සු පිළිවෙතෙන් පෙළ ගැසෙන වඩා ඵලදායි වෙසක් සතිය කොහොමද පෙළ ගස්සන කියලා ඔබතුමා දැන් සෝදානම් කර හිටියේ ඒකනේ. අපි දැන් මේ ලබන 3 වෙනිදා සිට අකණ්ඩව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ දේශනා මාලාවක් අපේ රාත්‍රී 9:30 ධර්ම දක්ෂිනාවෙන් සෑම ස්වාමීන් වහන්සේ නමක්ම දේශනා කරන්නට පටන් ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම අපි ආධ්‍යාත්මික පැත්තට කතා කරන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපත්ති මාර්ගයේ පිළිබඳව අවබෝධයක් ඇති කරන්නට වැඩි නැඹුරුවක් මෙවර වෙසක් පොය නිමිති කොටගෙන කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි ගුවන් නෙත් එක කල්යාණ මිත්‍රය. ඒකට අපි ධර්මයේ දෙනවා. සිල් ගන්න නැත්තන්ට අට සිල් සමාදන් වෙන්න බැයිද ගෙදර? ගෙදර බුදු කුටිය සම්බුද්ධ පූජා තියන්න බැයිද? බකට් එක ගෙදර හදන්න බැයිද? වෙසක් කූඩුව ගෙදර හදන්න බැයිද? ගෙදර ගොක්කත්තක් නවලා වෙසක් සඳේ වරුණ සුන්දරම වෙසක් පොය මේ සැරේ. අර ස්වභාවික අපි ස්වභාවික පරිසරයත් එක්ක දැන් ගස් දළු දාලා
හරිම ලස්සනයි. දැන් මේ මටත් හරි අපූර්වයි මේ දැන් මේ පාර වෙසක් තමයි අපි ගෙදර ඉන්න වෙසක් වෙන්නේ. වෙසක් වෙන්නේ. දැන් වරුණ ගිය අවුරුද්දේ ඉඳන් අපි හැමදාම ඕගොල්ලොත් වෙසක් වලට ඇවිදිනවා. ඔව්. වරුණ බාන්ට ඔයා අවුරුදු කීයකින්ද වෙසක් වලට දැන් ඔය ගෙදර ඉන්නේ? ඒක තමයි මතක මේ කටයුතු වලට නිරතුරු දාස ඉඳලා එළිය වරුණ ඕගොල්ලෝ අපිට පන්සල් වල ඉන්න දෙන්නෙත් නැහැ නේ වෙසක් වලට. අපිටත් මේ සැරේ අපි පන්සල් නෙල්ලිගල කඳු මුදුනට උඩින් සාක්‍යසිංහ රන්සෑයට උඩින් නෙල්ලිගල හදලා අවුරුදු 5ක් වෙනවා. ගිය සැරේ සහරාන් නිසා ඒ මහා සෑයට උඩින් වෙසක් සඳ මෝදු වෙනවා දැක්කේ මං ගිය අවුරුද්දේ. එහෙමයි. මං ඊට කලින් වෙසක් හඳ පායද්දී එක්ක වාහනයක කොහේ හරි ඕගොල්ලොත් එක්ක කොහේ හරි වන්දනාවක. එහෙමයි. මිනිස්සුන්ට මහා ඒ කියන්නේ මේක වැරද්දක් කියලා නෙමෙයි අපි වැරද්දක් කියනව කියන්නේ. නෙවෙයි අපි. හැබැයි අර අපිට පුළුවන් අපේ තැන වෙලා ආධ්‍යාත්මික ගුණවග ඇති කරගන්න. ඒ නිසා මේ වෙසක් සතියේ අපි විශේෂ වැඩසටහන් හදලා තියෙන net FM නාලිකාවත් එක. ඒ නිසා අපි මිනිස්සු ඉතාම හොඳින් පේ කරනවා. ඒකද ප්‍රතිපත්තිපගරුක සමාජයක් ගොඩනගන්න අවශ්‍ය කල්යාණ මිත්‍රයෙක් හැටියට අවශ්‍ය අනුශාසනාවක් අපි ලබා දෙනවා. සහ ස්වාමීන් වහන්සේ දැන් අර ඔබ වහන්සේ කිව්වා වගේ දැන් අපිට මේ දන්සල දෙන්න විදියක් නැති ප්‍රශ්නේ තියෙනවනේ. මේ පාර යම් ප්‍රමාණයක් හෝ තමන්ගේ අසල්වැසියන්ට ඥාතීන්ට මේ ප්‍රශ්නය නිසා අසරණ වෙලා ඉන්න අයට මොන හරි වියලි සලාකටයක් දුන්නට හොඳ දන්සලා. ඒකම වරු මම කියන්නේ ගමේ සල්ලි ඔක්කොම එකතු කරලා ගමේ මිනිස්සු ඔක්කොම මේ උයාලා අයියෙන් සින්දුවක් දාලා අපි බෙදාගෙන ගමේ මිනිස්සුම බෙදන් කනවනේ. එහෙම නෙවෙයි. අර පහුගිය කාලේ හදපු ගෝවගස් 5ක් තියෙනවනම් දෙකක් තියන 3ක් දෙන්න ගෙවල් 3කට වෙන දන්සල් ඕනේ නැහැ. පහුගිය කාලේ වවපු වට්ටක් ඇවැලේ දලු ටික කපලා මිනිස්සුන්ට බෙදලා දෙන්නෝ. තව කොස් ගහ තියෙන කොස් ටිකක් තියෙනවනම් මාළු පිණි ටිකක් තියෙනවනම් පොල් ගෙඩි ටිකක් තියෙනවනම් හාල් පොල් ටිකක් තියෙන ගමේ ඉන්න මේ කුලියක් මලියක් කරගන්න බැරිව දුක් විඳපු ගමේ මිනිස්සුන්ට කියලා වියලි සලාකමල්ලක් දෙන්න. අන්න දන්සල. නිසා ආධ්‍යාත්මයේත් එක්ක කතා කරපු දන්සලක් දෙන්න බැයිද මේ සැරේ? පුළුවන්. ආධ්‍යාත්මයේ ගුණධර්ම වැඩෙන දන් දීමක් මේ වෙසක් එකේ කරන්න පුළුවන්. ගුණධර්ම වැඩෙන වෙසක් කූඩුවක් ගෙදර හදන්න පුළුවන්. අටපට්ටම අටලෝ දහම ලාභ අලාභ නින්දා ඔය අටලෝ දහමත් එක්ක තියෙන්නේ. ඔව හැම දෙයකම තියෙන ක්‍රමයක්. එහෙමයි. ඒ නිසා ගෙදර එළියේ ලස්සන පහන් පැලක් පහන් වැටක් ගහලා භාග්‍යතුන් වහන්සේ උදෙසා පහන් පූජාවක් කරන්න. එහෙමයි. කොච්චර වටිනවද? උදෑසන ඉඳන් දහවල් බුද්ධ පූජා අම්මා අප්පච්චි ආච්චිසියා නංගි මල්ලි අයියා කවුකම එක ගෙදර බුද්ධ පූජාව තියන්න. හරි අපූර්වයි. හරි අපූර්වයි. මං හිතන්නේ ජීවිතේ ආධ්‍යාත්මයට කතා කරන සොන්දරම වෙසක් ගෙදර වෙසක් මේ සැරේ තියෙනවා. හොඳ ඒ වෛශාඛ්‍ය මංගල්‍ය වෙනුවෙන් හිත ඔබගේ කලබලයකින් තොරව බොහොම සාමකාමීව හදාගන්නට තිබෙන කාලයකට ඇවිල්ලා තිබෙන නිසා ඒ සඳහා ඔබට මඟ පෙන්වීමක් අනුශාසනාවක් තමයි අද දවසේදී මේ වැඩසටහන ඔස්සේ සාකච්ඡාව ඔස්සේ අපි ඔබට ලබා දෙන්නට කටයුතු කළේ. අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන අපි හැමෝටම මට වචනෙන් දෙකකින් හරි දැනගන්නට ඕන. දැන් ශාක්‍යසිංහ රන්සෑය ශාසනයට පූජා කිරීමේ පින්කම අපි මාර්තු මාසේ තමයි යොදාගෙන තිබුණේ. හැබැයි අපිට මේ ප්‍රශ්නෙත් එක්ක ඒ තත්ත්වෙ මගහැරුණා. දැන් ඉදිරියට එහෙම කාලයක් වෙන් කරලා තිබෙනවාද අපේ ශ්‍රාවකයත් අපෙන් අහනවා රන්සෑය ශාසනයට පූජා කරන්න කවදාද කියලා. ඔව් වරුණ අපි දන්නවා මාර්තු මාසේ 28 වෙනිදා අසුදුෂ මහා පින්කමකුත් එක්ක සිරි ශාක්‍යසිංහ රන්සෑය සම්බුදු ශාසනයට පුදන පින්කමයි උතුම් වූ ආනන්ද බෝධීන් වහන්සේලා මේ විහාරස්ථානට බෙදා දීමේ පින්කම අපි යොදාගෙන තිබුණා. අපි දන්නේ මේ කොරෝනා වෛරසයත් එක්ක මේක මිනිසුන්ගේ පින්කමුත් පරක් වුණා. හැබැයි මේ රට රජය මගින් අපේ යුද හමුදාපතිතුමා ඇතුළු ජනාධිපතිතුමා ඇතුළු රජය මගින් මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂිතයි කියලා කිව්ව දවසකදී අපි මේ රන්සෑය හදලා ඉවරයි සම්බුදු ශාසනය පූජා කරනවා. අපි කැමති මේ net FM නාලිකාවත් එක්ක මේ රන්සෑය ගඩලින් ගඩල ගොඩ නැගෙනවායි කියලා තමන්ගේ ගෙදර රේඩියෝ එකෙන් අහලා අනේ සාදු කියලා සාදුකාරයක් දීපු හැමෝම එකතු කරගෙන මේ පින්කම කරන්න. ඒ නිසා තමයි මේ කාලය. ඒකයි මේ කල් දාන්නේ. හොඳයි ඒ කාලය වැඩි කල් නොගොස් අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වෙලා ඉන්න හැම හිතකටම මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රශ්මිය ලෝතලයේ පුලා වැතිරී ගිය මේ කාල රාමුවේ ඒ ආශිර්වාදය හැම දිනාටම ලැබිලා හැම හිතක්ම සාමකාමී වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදෙම. ඔව් වරුණ මම හිතන්නේ කොරෝනා වෛරසය රට තුළ පහ වුණාට පස්සේ ලංකාවේ සිදුන ආශදෝෂ සුන්දරම මහ පිංකම ප්‍රථම මහ පිංකම තමයි රන්සෑය සම්බුදු ශාසන පුදන පිංකම. හොඳයි ඒ සඳහා හැම දිනම හිත පෙළගස්වා ගනිමු. ඒ වගේම අපි අද දවස තුලදී
මේ ධර්ම සාකච්ඡාවට අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම අවදාළ මහනුවර අස්ගිරි මහාවිහාරවාසී අස්ගිරි විහාරයේ කර්මාචාර්ය යටිහළගල රාජ මහාවිහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජනීය වතුරු කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ අපේ නෙල්ලිගල හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙසක් සමය තුලදී අපේ ජීවිතේ හැඩගස්වා ගන්නට ලබා දුන්න මේ උපදේශනයන් එක්ක අපි ඒ සඳහා යමු. ආමිස පූජාව අපට හැකි ලෙස නිවසේ සිදු කරමු. ඒ වගේම ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් ප්‍රතිපත්තිදායක ජීවිතයක් ගත කරන්නට හිත අපි අපේම ඒ සූදානම් කරගන්නට පරිසරය උදා කරගනිමු. ඒ සඳහා යොමු වෙන්නට නැවත ඔබට ඇරියම් කරමින් ඉරිදා සිත්නි තසපුවෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තියන මිනිසත් පොළොවේ දොස්
පැමිණ විපතක් නපුරේ ඉස්වනු සිට සුසුමන් අතරේ එක්ව නැගෙන විරුවන් සැරදේ අපට වැඩි තරම් අපගේ සුවය සිතනා පනට වැඩි තරම් සැමගේ සතුට හුසුම හිර කරන්දයක හුසුම සදනා විසුම දෙවිවරුන් ඔබය අපිව රකිනා මිහි කතේ දරුවෝ මනුදමේ විරුවෝ මිහි කතේ ඔබය මාගේ ඔබ පෙම්වති පෙම්වතාගේ සතුටයි සැපයි ඔබය මාගේ ඔබ පෙම්වති පෙම්වතාගේ අරගන්න ඔය දේශ වුරකල් දෛවේ මගේ පිහිට चंदा मेरे पाया आवा दिल देख मिल